චේචක්ක සූත්‍ර දේශනාවෙම මතුවෙන තවත් දහම් ව්‍යාකරණයක් මේ සක්කාය සමුදය සහ සක්කාය නිරෝධය. දැන් සක්කාය සමුදය කියන්නේ මොකද්ද? දැන් මෙච්චරලා අපි පැහැදිලි කරානේ සියල්ල ගැන. චේචක්ක 6 සමූහය 6ක් වශයෙන් 6 සමූහ 6ක් වශයෙන් විග්‍රහ කරමින් ආවා. බාහිර ආයතන 6යි, අභ්‍යන්තර ආයතන 6යි, බාහිර ආයතන 6යි, විඥාන 6යි, ස්පර්ශ විඥාන කාය 6යි, ස්පර්ශ කාය 6යි, වේදනා කාය 6යි, තණ්හා කාය 6යි. මේ විදිහට චක්කයේම විග්‍රහ වුණා. දැන් ඒ වගේම අපි සියල්ල වශයෙන් උත් විග්‍රහ කරා. ඇස රූපේ, චක්කු විඥානේ, චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සා වේදනා. නිසා දැන් එක එකට ආයි කියන්න ඕනේ නැහැ. නිසා කෙටියෙන් නමුත් මේ දහම් ව්‍යාකරණයක් දැන් මෙතනදි මතු කරනවා. සක්කාය සමුදය සහ සක්කාය නිරෝධය. එහෙනම් කොයි විදිහට චින්තනය සකස් වුණොත්ද සක්කාය සමුදය වෙන්නේ? කොයි විදිහට චින්තනය සකස් වුණොත්ද සක්කාය නිරෝධය සිද්ධ වෙන්නේ? එහෙනම් ඒ ව්‍යාකරණය දැන් දකින්න. අයං කෝපන භික්කවේ සක්කාය සමුදය ගාමිනී පටිපදා. මෙන්න වහන සක්කාය සමුදය. ඒ කියන්නේ මේ සසර දුක්ඛ ස්කන්ධය උදා කර ගැනීමේ පිළිවෙත. සුද්ධ සිංහලෙන්. මෙන්න මෙහෙම තමයි මෙන්න මේ ප්‍රතිපදාවෙන් තමයි නැත්නම් මේ ක්‍රමයෙන් තමයි මේ පිළිවෙතෙන් තමයි සසර දුක්ඛ ස්කන්ධය උදා වෙන්නේ. මේ ආසාරෝ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය සකස් වෙන්නේ. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට නමක්. සක්කාය දිට්ඨිය කිව්වේ එහෙමනම් ඒ පංච උපාදානස්කන්ධයේ මම යනුවෙන් ගන්නා වූ දෘෂ්ටිය. සක්කාය සංඥා කිව්වේ පංච උපාදානස්කන්ධයේ මම යනුවෙන් ගන්න සංඥාව. සක්කාය චිත්ත කිව්වේ එහෙනම් ඒ පංච උපාදානස්කන්ධයේ මම යනුවෙන් හංගින දැනීම. දැන ගැනීම. මෙන්න මේ විදිහට සක්කාය දිට්ඨි, සක්කාය සංඥා, සක්කාය චිත්ත යන ආදී වශයෙන් විපල්ලාස තුනක් පවතිනවා. මේ විපල්ලාස තුනටම පදනම් වෙන්නේ මෙන්න මේ අවිජ්ජාව, තණ්හාව. එවනම් මෙන්න සසර දුක උදා කර ගන්නව පිළිවෙත. අයං කෝපන බික්කවේ සක්කාය සමුදය ගාමිනී පටිපදා. මෙහෙම හිතන කෙනා සංසාරේ යනවා. චක්කුං ඒතං මම ඒසෝ හමස්මි. ඒසෝ මේ අත්තාති සමුනුපස්සති. රූපේ ඒතං මම ඒසෝ හමස්මි. මේ ඒසෝ මේ අත්තාති සමුනුපස්සති. චක්කු විඥානං ඒතං මම ඒසෝ හමස්මි. ඒසෝ මේ අත්තාති සමුනුපස්සති. චක්කු සම්පස්සයන් ඒතං මම ඒසෝ හමස්මි. ඒසෝ මේ අත්තාති සමුනුපස්සති. වේදනං ඒතං මම ඒසෝ හමස්මි. ඒසෝ මේ අත්තාති සමුනුපස්සති. තණ්හං ඒතං මම ඒසෝ හමස්මි. ඒසෝ මේ අත්තාති සමුනුපස්සති. මේ විදිහට දැන් මේ චක්කය ගන්නවා මම කියලා. චක්කුං ඒතම් මම ඒසෝ හමස්මි. ඒසෝ මේ අත්තාති සමුනුපස්සති. චක්කුං ඒතම් මම. ඇස කියන්නේ ඇස මගේ. ඇස මගේ. මා සතුවා. ඒසෝ හමස්මි. ඇස මම වෙමි. ඇස මගේය. චක්කුං ඒතං මම කියන්නේ ඇස මගේය. ඒසෝ හමස්මි කිව්වේ ඇස මම වෙමි. ඒසෝ මේ අත්තාති කියන්නේ වේ ඇස යනු මගේ ආත්මීය සාරයයි. මගේ සාරයයි. මම කියලා ගන්න පුළුවන් සාරය තමයි මේ හැ. මෙන්න මේ විදිහට සමුනුපස්සති. මේ විදිහට හිතනවා. ওই විදිහටම රූපය. ওই විදිහටම චක්කු විඥානය. චක්කු සම්පස්සය. වේදනාව, තණ්හාව, චක්ක. මේ මෙතන තියෙන චක්කයක් 6ක්. මෙන්න මේ 6ම මගේය, මම වෙමි, මගේ ආත්මීය සාරයයි කියලා දකින්න. අනුවන කමින් මෙනෙහි කරනවා. මෙහෙම මෙනෙහි කරන අඥාන පුරුෂයා, පුද්ගලයා, සත්වයා, ඒ අසාර සත්වයා සක්කාය සමුදය ගාමිනී පටිපදාවේ තමයි ඉන්නේ. ඒ කිව්වේ මොකද්ද? නැවත පංච උපාදානස්කන්ධයක් ගොඩනගන පිළිවෙතේ තමයි හැසිරෙන්නේ. එහෙනම් නැවත අසාර වූ රූප වේදනා සංඥා සංකාර විඥාන
පංච උපාදානස්කන්ධය සකස් වෙන එක වළක්වන්න බෑ කුමක් හින්දියත් ඒ අසාර සත්‍යය හැසිරෙන්නේ සිතට උමනාන්දමින් නැවත මේ පංචස්කන්ධය උපදවන අවිජ්ජා තෘෂ්ණාවෙන් යුක්ත පිළිවෙතක. එහෙනම් පින්වතුනි මේ අර්ථයෙන් කව සක්කාය සමුදය මම ගොඩක් විග්‍රහ කරන්න මේවා අපි දැන් සාකච්ඡා කරලා තියෙන නිසා කිහිප වාරයක් පුරා. එහෙනම් අන්න සක්කාය සමුදය කිව්වේ අර්ථය. එහෙනම් දැන් ඔබට පැහැදිලි ඒ සියල්ල මගේ යනුවෙන් මගේ ආත්මීය සාරි වශයෙන් සලකන්නා වූ ඒ අන්ධබල පෘථග්ජනයා නැවත මේ පංච උපාදානස්කන්ධය සකස් කිරීමේ ක්‍රියාවලියකයි නිරත වෙලා ඉන්නේ. එහෙනම් ඔය උඩ පනින්නේ එහෙමයි තමයි. ධර්මයකට කන් දෙන්නේ නැතුව තමන්ගේ හිතුමනා පිට ජීවත් වෙලා ඔය හැසිරෙන අඥාන අන්ධබාල පෘථග්ජනයන්ට සිද්ධ වෙන්නේ මොකද්ද? නැවත නැවතත් මේ පංච උපාදානස්කන්ධයේම ගොදුරක් බවට පත් වෙන්න. අසාර භවික සත්‍යයක් වශයෙන් දුක්ඛ ස්කන්ධයම වැළඳ ගන්න. පින්වතුනි මේ ගැනත් කියන්න ඕන. දැන් මේ ධර්මීය මේ ආකාරයෙන් න්‍යායාත්මක ව්‍යාකරණ විතරක් ඔබට කියලා කටපියා ගන්න ඕන නම් පුළුවන්. එතකොට මොකද්ද ඔබ ලබන අවබෝධය? එතකොට ඔබත් නිකන් දහම් ව්‍යාකරණය මම මේක දැනගත්තා කියලා හිතනවා මිසක් එතනින් එහාට ඔබ ඕහාරික වශයෙන් මේ ධර්මයේ ගලප ගන්න නැහැ ජීවිතේට. ඒකයි වෙන්නේ. දැන් බලන්න අපි ගත්තාම මේ සමාජයේ මේ මිනිස්සු තමගේ නිවසේ වුණත් එහෙම ඉන්න පුළුවන්. ඔය කිව්ව චින්තනයේ නෙවෙයි අති බහුතරයක් දෙනා ඉන්නේ. ඔය කිව්ව සියල්ල මගේය මම වෙමි මගේ ආත්මීය සාරය කියලා නෙවෙයි අරන් තියෙන්නේ. ඔය ඇස රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සේ වේදනාව තණ්හාව මේ හය ආකාරයේ මගේය මමය මාගේ ආත්මීය සාරය කියලා අරන් තියෙන්නේ. ඒ නිසානේ මේ සියලුම ව්‍යසන මේ මහ පොළොවත් අන්තිමට මගේ කියලා අරගෙන තියෙන්නේ. අර ඉරහද තාරකාත් මගේ කියලා අරන් තියෙන්නේ. අර ඈත තියෙන ග්‍රහ ලෝකත් මගේ කියලා අරන් තියෙන ඔල මුට්ටලකම ඉහවහා ගිහිල්ලා. එච්චර ඈත තියෙන ග්‍රහ ලෝකත් මගේ කරගන්න යන්නේ. මේ තමන් ළඟපාතම තියෙන මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනසවත් අයිති නැහැ. ඒ හය ගැන ගවේෂණය කරන්න බැරි අඥානයා අර ඈත තියෙන ග්‍රහ ලෝක බලන්න ගියානේ. එක්තරා දවසක නැකත්කරුවෙක් ඝන කළුවරක ආකාශය දිහා බලාගෙන යනවා. නැකත්තරු තෝරමින් යනවා ආකාශي. මෙහෙම යනකොට එක්තරා අවස්ථාවක දැන් ඔහු ආකාශය දිහානේ බලන් ගියේ. ආකාශය දිහා බලාගෙන තරු රටා පරීක්ෂා කරමින් යනවා මේ නක්ෂත්‍ර විද්‍යාඥයා නක්ෂත්‍ර ඒ කරුවා නැකත් කරුවා. මෙහෙම ආකාශය දිහා බලාගෙන මේ කළුවරක දැන් මෙහෙම ඇවිදගෙන යනකොට ඔහු දැක්කේ නෑ පාරේ විශාල වලක් තිබුණා. මේකට ඇදගෙන වැටුණා. මොකද ආකාශය දිහා බලන්නේ ගියේ. ඊට පස්සේ හොඳටම වලේ වැටලා අතපයත් කඩාගෙන විලාප ගහන්න පටන් ගත්තා. අයියෝ මාව බේරගනියෝ කියලා. ඊට පස්සේ ඔතනින් යන්න ආවේ යම්කිසි මිනිස්සෙක්. ඉතින් මිනිසයාට ඇහුණා අර වලේ වැටිච්ච නැකත් කරුවගේ විලාපේ. ඉතින් ඇහුවා මිනිස්සයෝ ඔබ මොකක් කරන්න ගිහලාද මේ වලේ වැටුනේ? අනේ බලන්නකො මිත්‍රයා මම නැකත් කරුවෙක් මම අර ආකාශයේ තියෙන තරු රටා පරීක්ෂා කරමින් එද්දි තමයි මේ වලේ වැටුනේ. එතකොට අර ඥානවන්ත මිනිසයා කිව්වා උඹ වගේ කාලකණි මෝඩෙක් තමන් ළඟම තියෙන මේ පාරේ වල දකින්න බැරි තරම් අදූරදර්ශී ඔබ ඈත තියෙන තරු දිහා බලන්න කියන්නේ. මේ තමන් ළඟම පේන්න තියෙන මේ තමන්ට මේ අභිමුඛව තියෙන වල දකින්න බැරි ඔබ අර ආකාශයේ තියෙන තරු බලන්න කියන්නේ. ඔබ වගේ මෝඩයෙක් කියලා යන්තම් බැනලා කොට ගත්තා. ඒකම නෙවෙයිද මේ වෙලා තියෙන්නේ. තමන් ඉස්සරහ සතර අපාය නැමැති මහා වලක් තියාගෙන අගාධයක් තියාගෙන අර ඈත ග්‍රහ ලෝක පරීක්ෂා කරනවා. චිත්තක්ෂණයක් හැබැයි මරණය තියෙන්නේ. අර ඈත ග්‍රහ ලෝක පරීක්ෂා කරනවා. ඇයි? මරුණාට පස්සේ ගිහිල්ලා ඒක උපදින්නද? එහෙම නැත්නම් හිතාගෙන ඉන්නේ මෙහෙමද? මේ පෘථුවි ඉන්නකන් තමයි මරණීය වෙන්නේ. ඔය ග්‍රහ ලෝකයකට පැනනා නම් අමරණීය වෙනවා කියලාද?
ඕවා ගැන කියනකොට හොඳ කතා මතක් වෙනවා ධර්මයේම තියෙන. රෝහිතස්ස කියලා සූත්‍රයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ හමුවට එන එක්තරා දවසක රෝහිතස්ස කියලා මහා බ්‍රාහ්මණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දැනුම් දෙනවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ කෙලවර හොයාගෙන යන්න පුළුවන්ද අතර මේ ලෝකේ කෙලවර හොයාගෙන යන්න පුළුවන්ද ගමනින් ඒ කියන්නේ මොනවා හරි මේ ගමනකින් යානයකින් හරි මොකක් හරි ක්‍රමවේදයකින් ගමනකින් මේ අන්තරීක්ෂය හරහා සිද්ධ කරන ගමනකින් පුළුවන්ද මේ ලෝකේ කෙලවර හොයාගෙන යන්න භාග්‍යවතුන් වහන්සේ කියනවා බෑ ඒ නොහැක්කක් ඒක වෙන්නේ නැහැ ඊට පස්සේ අහනවා ලෝකේ කෙලවරට යන්න බැරිද එහෙනම් පුළුවන් කියලා දැන් රෝහිතස්ස බ්‍රාහ්මණය ඇහුවේ ලෝකේ කෙලවරට යන්න පුළුවන්ද ගමනින් බෑ ලෝකේ කෙලවරට යන්න බැරිද එහෙනම් පුළුවන් ඊට පස්සේ තව භාග්‍යවතුන් වහන්සේ මේ පිළිතුර මට පැහැදිලි කළ දෙන්න රෝහිතස්ස බ්‍රාහ්මණය ලෝකේ යනවන් කිසිවක් නොව චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස සම්භවಂತಿ ඒවමෙ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ද සමුදය හෝති අයං ලෝක සමුදයෝ ඔන්න ලෝකේ හට ගැනීම චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා කියලා දෙන්දල යන්නේ නැහැ වේදනා පච්චය පස්සපච්චය වේදනා යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ උපාදාන නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ ජාති නිරෝධා ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස නිරුද්ධාන්ති ඒවමෙ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති අයං ලෝක නිරෝධෝ අයං ලෝක අත්තංගමෝ අන්න එහෙම දේශනා කරන ඒ ලෝකයේ අවසානයි ඕන රෝහිතස්ස බ්‍රාහ්මණය අහපු රෝහිතස්ස මේ බ්‍රාහ්මණය අහපු ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා එතන ඇහුවේ ලෝකයේ අවසානයේට යන්නේ කොහොමද කියලානේ ඔන්න අවසානයි එහෙනම් මොකද වෙන්න ඕන එතනදී බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ පටිසම්පාදයේ විග්‍රහ කරන ආකාර කිහිපයක් තියෙන එක තව විග්‍රහයක් මේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා කියන දැන් එකන් චක්‍රය යනවා දැන් ආර්ය ශ්‍රාවකයෝ මගවන්නකොට ඔන්න ඔතෙන්ටයි එන්නේ මොකද අවිජ්ජාව මං එදත් පැහැදිලි කරා ඔබට ඉස්සෙල්ලම දුරු වෙන්නේ තණ්හාවනේ මේ අවිජ්ජාවනේ තණ්හාව නිරුද්ධ වෙලා පසුව තමයි අවිජ්ජාව දුරු වෙන්නේ ඒ කියන්නේ අවසාන වෙනකන් අවිජ්ජාව පවතිනවා මුලින් තෘෂ්ණාවයි දුරු වෙන්නේ ෂේ වෙන්නේ එහෙනම් අවිජ්ජාව තියෙන නිසාම ඉස්සෙල්ලම් අවිජ්ජාව අවසාන වෙනකන් තියෙන නිසා විපාක වශයෙන් මුණ ගැහෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම හේතුවෙන් අර විපාක ආස්වාදයේ සකස් වෙනවා අවිජ්ජාවෙන් සකස් වෙන්නේ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් හදා ගන්නවා ඉතින් මොකද අවිජ්ජාව පවතින නිසා විපාක රූපයක් ආස්වාදයක් බවට පරිවර්තනය වෙනවා අවිජ්ජාවෙන් ඒක නතර වෙන්නේ නැහැ මොකද අවිජ්ජාව පවතින තුරු රාග සම්පස්සේ යෙදෙනවා එන රාග සම්පස්සේ යෙදෙන තුරු යම්කිසි රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් යන ආදී වශයෙන් බාහිර ආරම්මණයක් පැමිණි කල්හි විපාක වශයෙන් ඒ ආරම්මණය රාගෙන් ස්පර්ශ වෙනවා රාගෙන් ස්පර්ශ වෙන නිසා එහි ආස්වාදයක් නිර්මාණය වී පේනවා මායාව ඒක ඉස්සෙල්ලම අවසන් වෙන්නේ නැහැ ඉස්සෙල්ලම අවසන් වෙන්නේ මොකද්ද මෙන්න මේ ආස්වාදයේ කෙරෙහි ඇතිවන ඇල්ම අන්න එතනදලා නිරුද්ධ වෙන්න පටන් ගන්නවා ඉස්සෙල්ලම ආස්වාදේ නිරුද්ධ වෙනවා නම් එහෙනම් කරන්නම දෙයක් නැහැ සසර දුකින් ඉක්මනින්ම අත මිදෙනවා ඒ මට්ටමේ බලවත් ප්‍රඥාවක් සාමාන්‍ය මනුස්සයන්ට පිළිහිටන්නේ නැහැ එහෙම උත්තරමයක් ඉඳලා තියෙනවා ධර්මයේ ශ්‍රවණය කරමින් වාසය කරද්දී ධර්මයේ ශ්‍රවණය කරද්දී සහ මුලින්ම අවිජ්ජාව සිඳිලා තෘෂ්ණාව ෂේ වෙලා ගිය උත්තරමයේ ඉන්නවා හැබැයි හැමෝටම එහෙම හේතු නැහැ මොකද ඒකට විශේෂ පාරමිතා බලයක් තියෙන්න ඕන නැත්තම් එහෙම වෙන්නේ නැහැ
එනිසා අති බහුතරය ශ්‍රාවකයන්ගේ කෙලෙස් නිවෙන රටාව තමයි ඉස්සෙල්ලා තෘෂ්ණාව ෂේ වෙන්න ගන්නවා පසු අවිද්‍යාව නිරුද්ධ වෙනවා. අවිද්‍යාව ශේෂ මාත්‍ර වශයෙන් තමයි අඩු වෙන්න පටන් ගන්න. හැබැයි පැහැදිලිව පේන්න ගන්නවා තෘෂ්ණාව ෂේ වෙන බව ඊට වඩා වේගෙන්. ඒ නිසා මෙන්න මේ අවස්ථාව තේරුම් ගන්න ඕන කොහොම අවස්ථාවක් වශයෙන්ද දැන් ඔන්න රූපයක් අපට පේන්න ගන්න විපාක වශයෙන්. මේ රූපේ සැප රූපයක් වශයෙන් පේනවා. සැප රූපයක් වශයෙන් පේනකොට මොකද වෙන්නේ? විදර්ශනා ඥානය නැగిලා එනවා. ඒකට අර ආර්ය අෂ්ටාංගික මාර්ගය අර පැහැදිලි කරපු ආකාරයෙන් වැඩෙන කෙනෙක් ඉන්න ඕන. සම්මා දිට්ඨිය බලවත් කෙනෙක් වෙන්න ඕන. නැත්නම් සම්මා දිට්ඨිය දුර්වල නම් ওই දේ වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය බලවත් නම් ඉතින් එහාට මාර්ගාංග වැඩෙන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර විපාක වශයෙන් පැමිණි රූපය සැප රූපයක් වශයෙන් පේනකොට ඒ සමගම විදර්ශනා ඥානෙ නැగిලා එනවා. විදර්ශනා ඥානෙ නැగిලා අපව මොකද වෙන්නේ? අර රූපේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ඒ සියල්ල දකින්න පටන් ගන්නවා. ඇස රූපේ චක්කු විඥානේ චක්කු සංපස්සේ චක්කු සංපස්සා වේදනා යන වශයෙන් සියල්ල මොකද ප්‍රගුණ කරලා නීනේ දිගින් දිගට ආශේවිතාය භාවිතාය බහුලීකතාය අනුටිතාය වත්තුකතාය ආනිකතාය පරිචිතාය සුසමාරද්ධාය හොඳට වඩලා තියෙනවා. ඒ නිසා දැන් දිගින් දිගට මේක බහුලීකරණය කරපු නිසා එතනයි නිවෙන්න තියෙන්නේ. පොඩ්ඩක් මෙහෙන් අතගාලා අහනවා කොහොමද නිවන් දකින්නේ කියලා. කොච්චර කිව්වත් භාවිත කරන්න ආශීවිතාය භාවිතාය බහුලීකතාය කියලා. Tamanට උමනා දේම කරලා. ඊට පස්සේ අහනවා මොකද නිවන උදෙසා කරන්න ඕන කියලා. ප්‍රගුණ කරන්න. අර කඹයක් උඩ සර්කස් පෙන්වන තරුණයා අර කඹේ වැටෙන්නේ නැතුව යනවා. ඕක බලන් ඉන්න මිනිස්සෙක් අහනවා ඔයා ඔය පෙන්වන දක්ෂකම කොහොමද අපි කරන්නේ? ඒ මිනිස්සෙක් ප්‍රගුණ කරන්න ඕක. ඊට දවසක් කඹේ නැගලා බිම වැටලා අතපය කඩා ගන්නවා. ඊට වහෙන් දානනේ මේ වැඩේ හරියන වැඩක් නෙමෙයි. කොහොමද ඔක් කරන්නේ? ප්‍රගුණ කරන්න. ඊට පස්සේ ආයි හොඳ අතපය හොඳ වුණාට පස්සේ ආයි නැගලා ආයි වැටෙනවා. ඊට පස්සේ ආයි අහන කොහොමද ඔක් කරන්නේ? ප්‍රගුණ කරන්න. වෙන මොනව කරන්නද? කොයි විදියෙන් හරි අර ඒ යන පුද්ගලයාත් එහෙම වැටි ගියේ මුලින්. එක සැරේ කඹේ උඩ සර්කස් පෑවා නෙමෙයි. ඒක හැමෝටම කරන්න බැරි වැඩක් නිසා ඒක මැජික් එකක් වෙන්නේ සර්කස් එකක් වෙන්නේ. ඒ කියන්නේ ඕනම දෙයක් මේ ලෝක විශේෂව සම්මුතික වශයෙන් අර උග්ගසේන කතාව මම ඊට ඉස්සෙල්ලත් කියලා ඇති. උණ ගහක් රියන් 60 උණ ගහක සර්කස් එකක් වෙන්න පුත්තමෙක් හිටියා. පුත්තමෙක් කියන්නේ ඇයි කියලා අවසානයේ පැහැදිලි වෙයි. ඒ කතාව විස්තර වශයෙන් පොයි දවසකට කිව්ව මතක ඇති. දැන් මම හිටියෙන් කියන්නේ උණ ගහක අඩි මේ රියන් 60ක් උඩ ඉඳගෙන උණ ගහක සර්කස් පෙන්නනවා. සාමාන්‍ය සර්කස් එකක් නෙමෙයි, ඒක අසාමාන්‍ය සර්කස් එකක්. මේක බලන්න විශාල පිරිසක් රැස් වෙනවා. මේ උග්ගසේන කුමාරයාගේ තරුණයාගේ මහා පිනක් තිබුණා. අප්‍රමාණ පිනක් තිබුණා. ඒ මහා පින නිසාම අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ ඒ ස්ථානට වැඩම කරනවා. ඒ වෙලාවේ මේ උග්ගසේන තරුණයා ගහ මුදුනේ හිටියේ. උණ ගහ මුදුනේ සර්කස් දක්වමින්. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කහම මහා පාරමිතා බලය නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දිහාට ඔහුගේ අවධානය යොමු වුණා. බුදු පියාණන් වහන්සේ මොකද කරේ? මේ උග්ගසේන කුමාරයාම නැත්නම් මේ මානවකයාම හොයාගෙන ආපු ගමනක් නිසා අනිත් සියලුම දෙනාට ඔහුව පේන්නේ නැති වෙන 이르දියකින් ඔහු අතුරුදහන් කළා එතනදී. ඒ කියන්නේ ඔහුට ඔහුව පේනවා අනිත් අයට ඔහුව පේන්නේ. ඒ වෙලාවේ අර රියන් 60ක් උඩ උණ ගහක් උඩ ඉඳගෙන මහා සර්කස් එකක් පෙන්නුවට මිනිස්සු කිසි කෙනෙක් ඔහු දිහා බලාගෙන නැහැ. මිනිස්සු ඔක්කොම බලන් ඉන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දිහා. ඊට පස්සේ මොකද උනේ? මේ උග්ගසේන කුමාරයාට නැත්නම් මේ මානවකයාට මහා ප්‍රශ්නයක් ආවා. මෙච්චර මේ වැඩ පෙන්නනවා මම මේ මෙච්චර උඩ කිදගෙන මන් දිහා කවුරුවක් බලන්නේ. ඔක්කොම බලන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ දිහා. යනාදි වශයෙන් ඊට පස්සේ ඉතින් කතාව ටිකක් දිගයි. ඔහොමම ගිහලා අන්තිමට කොහොම හරි බුදුරජාණන් වහන්සේ එක කතා බහක් ඇති වෙනවා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඕක නෙවෙයි දක්ෂකම. ඔය වැඩේ කරන්න කාටවත් පුළුවන් මේ ලෝකේ ප්‍රගුණ කරාම. ඕක මහා ලොකු වැඩක් නෙවෙයි.
ඔය උණ ගහ උඩ ඉඳගෙන ඔබ කරන වැඩේ ඕක මහ ලොකු වැඩක් නෙවෙයි. ඔය වගේ වැඩ කරන්න පුළුවන්, ඔයිටත් වඩා වැඩ කරන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඒව දක්ෂකන්නේ ඕක නෙවෙයි දක්ෂකම. දක්ෂකම මේ හිත සංවර කරගෙන මේ දමනය කරගෙන තුච්ච නින්දිසිත දමනය කර ගැනීම මේ කෙලෙස් කරා දුවන මේ වක්‍රව යන සිත ඍජු කරගන්න නුඹ දක්ෂ වුණොත් ඔය ඍජු උණ ගහ උඩ ඉන්නවට වඩා එක මහා දක්ෂකමක් කියලා ධර්මයේ දේශනා කරාම ඒ උතුමන් වහන්සේ උණ ගහ උඩ ඉඳගෙනම අරිහත් ඵලයටපත් වෙනවා. බිමට බහින්නේ අරිහතුන් වහන්සේ නම. ඔන තාත්තේ. එහෙනම් දක්ෂ තම කියන්නේ මොකද්ද මේ සිත ඍජු කර ගැනීම. එහෙනම් අර ඒක කොහොමද සිද්ධ වෙන්නේ? ප්‍රගුණ කිරීමෙන්. උන්වහන්සේ පෙන්වන්නේ නුඹ ඔය උණ ගහ උඩ නගින්න නැගලා සර්කස් කරන්න ඔය ප්‍රගුණ කරන්න දක්වන වෙහෙස මේ සිත ඍජු කරගන්න දැක්වුවා නම් නුඹ සියලු කෙලෙස් අසනවා කියලා. මහා පාරමිතා බල උත්තමයෙක් නිසා පාරමිතා බල ඇති උත්තමයේ නිසා ඒ ධර්මයේ ඒ අවස්ථාවේදීම පසක් වෙලා ප්‍රත්‍යක්ෂයෙන් උපරිම තලයට ගිහිලා අරිහත් ඵලයටපත් වුණා. එහෙනම් බලන්න එහෙනම් අපි ඒකෙන් තේරුම් ගන්න මේ වගේ උත්තරමයොත් ඉන්නවා. හැබැයි අපිට එහෙම බණ අහලා අහපු ගමන් මේ ධර්මයේ හරි ප්‍රත්‍යක්ෂයි ඔක්කොම හරි මට අවබෝධයි කියලා ඊළඟ මොහොතේ රහත් ඵලයටපත් වෙන්නේ නැහැ. ප්‍රගුණ කරන්න ඕන මේ ධර්මයේ මනාකොට ප්‍රගුණ කරන්න ඕන දිගින් දිගට ප්‍රගුණ කරන්න ඕන දිගින් දිගට ප්‍රගුණ කරනකොට මොකද වෙන්නේ? අන්න කුසලයේ වැඩිලා ඒ විශේෂ ප්‍රාගුණ්‍ය වැඩිලා සිත දමණයටපත් වෙනවා. එහෙනම් දිගින් දිගට ප්‍රගුණ කරන්න ඕන මේ ධර්මය. ඒ බබත් කියන්න ඕනේ එහෙනම්. එතකොට අපි මේ පැහැදිලි කරමින් හිටියේ මේ ලෝකයා මේ ධර්මයට කන් දෙන්නේ නැතුව මේ ලෝකේ කරගන්න විනාශය ගැන. එහෙමනම් මේ ලෝකයා හරි දක්ෂයි මේ ලෝකේ වැඩකට නැත් දේවල් වලට උනන්දු වෙන්න. හැබැයි අවශ්‍ය දෙයට උනන්දු වෙන්නේ නැහැ. අනවශ්‍ය කුසලයන් ඕන තරම් වර්ධනය කරගන්න දක්ෂයි. අවශ්‍ය එකම කුසලයේ වර්ධනය කරගන්නේ නැහැ. එහෙනම් පින්වතුනි ඔබට පේනවා ඇති මේ ලෝකේ මිනිස්සුયો මෙන්න මේ කිව්ව ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ එයාලා හැම තිස්සෙම ඉන්නේ මේ සක්කාය සමුදය කිරීමේ ප්‍රතිපදාවේ. ඒ නිසා හැම කෙනෙක්ම හැම තිස්සෙම මේ සියල්ල මමය මේ මගේය යනාදි වශයෙන් චින්තනයක බහගෙන ඉන්නේ. එහෙම ඉන්න කෙනාට ලෝකේ අවසානයක් කොහොමත් පේන්නේ නැහැ. මොකද ලෝකේ සමුදය විතරයි යාට පේන්නේ. එහෙනම් එදා රෝහිතස්ස බමුණුතුමා රෝහිතස්ස මහා බ්‍රහ්මතුමා අහන ප්‍රශ්නේ වෙන්නේ මොකද්ද? මේ ලෝකේ කෙලවරට යන්නේ කොහොමද? භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා එහෙනම් මෙන්න චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යෝතස්සා ඒව තණ්හා අසෙස්ස විරාග නිරෝධෝ උපාදා නිරෝධෝ භව නිරෝධෝ ජාති නිරෝධය යනාදී වශයෙන් ලෝකේ අත්ංගමය ලෝකේ අවසානයේ පෙන්වනවා. එහෙනම් දැන් පැහැදිලි කරමින් හිටියේ බණ අසමින් ඉන්නකොට මේ අවිජ්ජාව තෘෂ්ණාව දෙකම දුරු වෙනවා. ප්‍රධාන වශයෙන් තණ්හාව දුරු වෙනවා. ඔබට තණ්හාව නිරුද්ධ වෙන බව අත්දකින්න පුළුවන්. එහෙමනම් අර විදිහට රූපයක් දකින්නකොට ඉස්සෙල්ලාම දැනෙන ආස්වාදය. හැබැයි සමග විදර්ශනා ඥාන නැగిලා එනවා. විදර්ශනා ඥාන නැగిලෙන්න නම් මෙන්න මේ කිව්ව භාවිතයේ බහුල වෙන්න ඕන. එක දවසක් දෙකක් කරාට ඔක වෙන්නේ නැහැ. එතකොට තමයි රූපේ දැකලා එහි ආස්වාදයක් දැනිලා මොකද සංකල්පිත රාගයෙන් රූපේ ස්පර්ශ වෙලා ඉවරයි. ඒ ආස්වාදයක් දැනිලා ඒකට අහු වෙලා ගෙදර ගිහලා තමයි කල්පනා කරන්න වෙන්නේ. මොකද මේ වුනේ කියලා. ඇයි ඒ? භාවිත ආශීවිතය භාවිතය බහුලීකතය කියව එකක් තේරුන්නේ. සමහර ඒවා කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා. බහුලව මේ ධර්මේ භාවිත කරන්න ඕනේ හැම තැනකදීම පුළුවන් හැම තැනකදීම. තමන් එදිනෙදා මේ ජීවත් වෙනකොට පරිසරේ කොච්චර පාරේ යනවද? ගමන් බිමන් යනවද? සමහරට පාරවල් දිගේ සතපුම් ගණන් යනවා 100 ගණන් ඈත. කොච්චර විදර්ශනාවක් කරන්න පුළුවන්ද මේ වෙලාවේ? දකින රූපයක් පාසා විදර්ශනා ඥානින් යුක්තව වාසය කරන්න පුළුවන්. දවස ගානේ ඔබ සමහරට වැඩට යනවා එනවා. කිලෝමීටර් 100 ගණන් පහු කරගෙන. කොච්චර රූප දකින්නවද? කොච්චර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම දවසකට ජීවිතේ මුණ ගැහෙනවද? විපාක වශයෙන්. දැන් මේ හැම එකක් පාසාම අපිට විදර්ශනා වඩන්න බැරිද? රස්සාව නිසා මේක බෑ. අරක නිසා මේක බෑ. මේක නිසා මේ බෑ කිය මේ ධර්මයෙන් ඈත් වෙලා යන්නේ. එහෙම නැත්නම් ධර්මයේ පස්සකට විසි කරලා දාන්නේ. ඇයි ඒ?
ඒ න්‍යායාත්මක වෝහාරික ධර්මයේ දැක්කේ නැහැ. න්‍යාය විතරයි දැක්කේ, වෝහාරික පැත්ත දැක්කේ නැහැ. විවහාර කරන්න පුළුවන් මේ ධර්මයේ කියලා දැක්කේ නැහැ. පැය ගණන් ඔබ බස් එකක යනවා ඔහේ ජනෙල දිහා බලාගෙන. ජනෙලෙන් මේ ලෝකෙ දිහා බලාගෙන. ඔහේ නිකන් රූප පහු වෙනවා. ඔහේ නිකන් ඔන්න ඔහේ අනන්තයේට බලාගෙන යනවා. පැය ගාණක් ගිහිල්ලා බහිනවා. නිකන් හිස් චින්තනයක් ඇතුලේ හිටියේ. මොකක්වත් තේරුමක් ඇති දෙයක් සිහි කරේ නැහැ මේ කාලය තුල. ඔහේ නිකන් ගියා වාඩි වෙලා බස් එකේ. පේන රූපෙ ඉතින් හොඳ එකක් එහෙම දැක්කොත් එහෙම අර ජංකත් විතරාගෙට හැල්ලත් බැලුව පොඩ්ඩක්. ඔහොමම ගියා මිසක් විදර්ශනා කරන්න පුළුවන් කමක් තියනවා කියලාවත් හිතුන්නේ නැහැ. හැබැයි එහෙම අයත් වෙනව නැත්තේ නේ. මට මතක් වෙන හොඳ සිදුවීමක් එක්තරා අපේ ශ්‍රාවිකාවක් කියපු කතාවක්. ඇයට කොළඹ ඉඳලා අනුරාධපුරේ එන්න සිද්ධ වුණා. ඇය බණ කියන්නේ ධර්මයේ පිළිබඳ හසල අවබෝධයක් ඇති වෙන්න ඉස්සෙල්ලා සහ දැන් ඇයගේ ස්වභාවය ගැන පැහැදිලි කරා. හරි අපූර්ව කතාවක්. ඒක මම මේ සිහිවුනේ මේ වෙලාවේ. ඔය කොළඹ ඉඳලා අනුරාධපුරේ දක්වා යන බස් බොහෝමයක එක්ක චිත්‍රපටි තමයි දාලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔය පරණ සංගීත ප්‍රසංග මොනවා හරි සංගීත ප්‍රසංග තමයි දාලා තියෙන්නේ. ඔය වීඩියෝ දර්ශන. කොල්ලෝ කෙල්ල උඩ පයින්නවා රෙදි වස්ත්‍ර නැතුව. එතකොට මේවා බලාගෙන තමයි එන්න වෙන්නේ කොළඹ ඉඳලා අනුරාධපුරයට එනකම්, ශුද්ධ නගරයට එනකම්. එතකොට දැන් මේක දාලා තියෙන්නේ මේකේ අස්පනා අපිට ඉස්සරහා දාලා තියෙන ලොකු ටීවී එක. දැන් ඕක පේනවා කොච්චර ආක බලාගෙන යන්න ගියත් හරියන්නේ නැහැ. ඕක හැමතිස්සෙම අරක පේනවා. ඒ වගේම තමයි දැන් රූපේ නම් අහක බලාගෙන ආවගේම ඇස් දෙක පියාගෙන සද්දේ කන ඇතුළේ ඉඳන් බෙරේ ගහනවා වගේ ඇහින්නේ. ඒ තරමට සද්දේ. බලහත්කාරයෙන් සින්දු අස්සවනවා. මේ බස් එකට නැග්ග පාප කර්මයට. අනුරාධපුරයට එනකම් ওই විදිහට රූපෙන් සද්දෙන් වද දෙනවා. දැන් ඇය කලින් ওই විදිහට එනකොට ඇයට මේක මහා හිසරදයක් වුණා. අන්තිමට අර රියදුරාටත් කොන්දස්තරවරයටත් හිතින් බැන තමයි ආවේ. මේ මොන කරුමියක්ද යකෝ මේක කියලා. හැබැයි දැන් ඔහොම ආවා. දැන් ඒ නිසා මොකද වෙන්නේ? කොළඹ ඉඳලා අනුරාධපුරයට ඇවිල්ලා ශුද්ධ නගරයෙන් බහිනකොට ආයේ හිත හොඳටම අසුද්ධයි. බැන තමයි බැස්සේ. බහින්නෙන් පුපුරපු ප්‍රයි මොන කාලකන්ණි මොඩියෝ ටිකක්ද මුන් යන ආදි වශයෙන් බැන හිතින් මහා වේදනාවකටපත් වෙලා අසහනකට පීඩාවකටපත් වෙලා තමයි ඇවිල්ලා බැස්සේ. පස්සේ ඇයට තේරුණා විදර්ශනා වඩන්න ඕන ක්‍රමයි. ඊට පස්සේ ඇය මොකද කරේ? ඇයමයි මේ කතාව කිව්වේ. ඊට පස්සේ ඇය කොළඹ ඉඳලා අනුරාධපුරයට ඇවිල්ලා බස් එකේ ඇවිල්ලා බහිනකොට කොහොමද සිහි කරේ? අන විදර්ශනා ඥාණයෙන් බැලුවේ රූපයයි සද්දයයි. මේ අඥාන ලෝක ජනයා මේ රූපය ආස්වාද ඇත, සද්දය ආස්වාද ඇත කියලා මේ මුලාවටපත් වෙලා මොනතරම් ව්‍යසනයකටපත් වෙලාද මේ ඉන්නේ. මොව් මේ ආකාරයෙන් මේ රූපේ මේ රූප තුලින් ආස්වාද හොයනවා. මේ සංකල්පිත රාගයෙන් මේ රූප ශබ්ද ස්පර්ශ කරනවා. එහෙම ස්පර්ශ කරගෙන මේ අඥාන කමින් මේ ලද අති උත්තරීතර මේ මනුස්ස භාවය නසාගෙන මේ ජීවිතෙන් ගත හැකි ඵල ප්‍රයෝජනේ පැත්තකට විසිකලා දාලා අන්ධබාල කුඩා දරුවෝ වගේ හැසිරෙනවා. මේ ඉහනිකට පැහිච්ච වැඩිහිටි මිනිස්සු පවා මේ රූපයට සද්දයට මුලා වෙලා මේ ආකාරයෙන් රඟ දෙනවා. යනාදි වශයෙන් තව ගැඹුරට ওই විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම සියල්ල ගැන මෙනෙහි කරන්න ගත්තා. කොළඹ ඉඳලා අනුරාධපුරයට එන්න පැය 6ක් විතර යනවා බස් එක. මේ සමස්ත කාලය පුරා මොකද්ද උනේ? විදර්ශනාවක් කරනවා. අන්තිමට අය කිව්වා දැන් තමයි ශුද්ධ නගරයට ඇවිල්ලා බහිනකොට සුද්ධ වෙච්ච හිතින්, පිරිසුදු හිතින් ඇවිල්ලා බහිනේ. දැන් තමයි සුවයක් දැනෙන්නේ, සහනයක් දැනෙන්නේ ඉමහත්. දැන් තමයි ශුද්ධ නගරයට බහිනකොට සුද්ධ නගරේ සුවේ දැනෙන්න ගත්තේ කියලා. කලින් එහෙම නැහැ. සුද්ධ නගරයට ඇවිල්ලා බැස්සත් හිත අසුද්ධ නිසා බැස්සේ මහා වේදනාකාරී අත්දැකීමක් දරාගෙන. දැන් කොහොමද? දැන් ඇය ඇවිල්ලා සුද්ධ නගරයෙන් බහින්නේ සුද්ධ වෙලාමයි හිත. එහෙනම් බලන්න වැරද්ද තිබුණේ කොතනද? අර රූපේ හරි සද්දේ හරිද? ඒ කියන්නේ මේ බස් එකේ දාන් ආපු ඒ වීඩියෝ දර්ශනම ඇයට උපකාර වුණා විදර්ශනා කර්මස්ථානයක් මතු කරගන්න. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන ওই විදිහට ජීවිතේ මොන හේන මේ ආරම්මන කර්ම නිමිත්තක් බවට පරිවර්තනය කරගෙන
එයින් කර්මයක් රැස් වෙන්න ඉඩ හරින්නේ නැතුව කර්මස්ථානයක් බවට පත් කරන කර්මයේ අස්ථානයට යවන විදර්ශනා නිමිත්තක් බවට පරිවර්තනය කරගන්න. දැන් උදාහරණයෙන් පැහැදිලි වෙන්න ඇති. ඔය විදිහට ඔබට දවස ගානේ දැන් මෙතන වැඩි හරියක් ඉන්නේ පින්වතුන් මේ ගිහි ජීවිත ගත කරන පින්වතුන්නේ ඔබට එහෙනම් දවස ගානේ මේ විදිහට මුණ ගැහෙන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරෙන් ඔබට පුළුවන් මේ විදිහට විදර්ශනාත්මක නුවණින් හිතලා බලන්න. එතකොට අතිශය පහසුවෙන් මඟ වැඩෙනවා. ඇත්තම කිව්වොත් එක තැනකට වෙලා ඉන්නවට වඩා සැරිසරන කෙනාට විදර්ශනා ඥානය බලවත් කරගන්න පුළුවන්කම වැඩි වෙනවා. මොකද මොන ගැහෙන ආරම්භන වැඩි වෙන්න විදර්ශනා ඥානය බලවත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. Tamanට මේ වෝහාරික ධර්ම ඉස්සරහා සිත හැසිරෙන්නේ කොහොමද කියලා තේරුම් ගැනීම හැකියාව ලැබෙනවා. එහෙනම් පින්වතුනි ඒ තමන් මුහුණ දෙන පරිසරයෙන් ඒ එන ඔබ මෙතෙක් අර දැන් හිතන් හිටිය අර අපේ ඒ ශ්‍රාවිකා වගේ දැන් ඇයට කලින් එක මහා ගැහැටක් නේ. පස්සේ එක මහා ආශිර්වාදයක් වුණා. එහෙනම් ඔබට ওই සමාජයෙන් ඔබ එදිනදා ජීවත් වෙන පරිසරයෙන් එන ගැහැට කියලා හිතන ඒවා ඔබ විදර්ශනා ඥානයට හසු කරගත්තොත් සමහරට මේ මහා කර්මස්ථානයක් වෙන්න පුළුවන් වටිනා. එනයි කර්මස්ථානේ මතු කරගන්න දක්ෂ වෙන්න. ඒ කර්මස්ථානේ එසේ මතු කරගන්න දක්ෂ වුණොත් මොකද වෙන්නේ? යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධ උපාදාන නිරෝධා. එහෙනම් රූපේ ආස්වාදයක් දැනුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද රූපේ ආස්වාදයක් දැනෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන්හි ආස්වාදයක් දැනෙන්නේ තාම අවිජ්ජානුසය තියෙන නිසා. අවිජ්ජාව තියෙන නිසා. අවිජ්ජාව අනුසයට වඩා පරිඋත් ทาน වෙලා නම් මේ මට්ටමට ආස්වාදය දැනෙනවා. ඒ අවිජ්ජාවේ ප්‍රමාණය යම්සේ දීට අනුකූලව අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ අන් ස්පර්ශ සකස් වෙනවා. එහෙනම් ඊට අනුකූලව පස්ස පත්‍ය වේදනා කියලා ආස්වාදය සකස් වෙනවා. එහෙනම් එතන එකවරම ඒ අවස්ථාව නැති වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. මොකද එකවරම අවිජ්ජා දුරු වෙන්නේ නැහෙනි. හැබැයි ඔබට පුළුවන් අන්න අර ආස්වාදයේ දැනෙන මොහොතේදීම හොඳට මේ විදර්ශනා ප්‍රගුණ කරලා තිබුණා නම් එතෙන්දිම ඒ විදර්ශනාවෙන් අන්න අර තණ්හාවෙන් එතනින් එහාට සකස් වෙන චක්‍රය නිරුද්ධ කරගන්න. දෙවන මූලයෙන් සිඳින්න පුළුවන්. පළමු මූලයෙන් එකවරම සිඳින්න බෑ. අවිජ්ජා මූලයෙන් එකවරම නැසෙන්නේ නැහැ. තණ්හා මූලයෙන් අසන්න පුළුවන්. එහෙනම් ඔබට දැනෙන්න ගනි එහෙම මග වැඩෙනකොට ආස්වාද දැනෙනවා තමයි රූපවල. හැබැයි තණ්හාවක් හටගන්නේ නැහැ සම්බන්ධයෙන්. ඒ කියන්නේ එතනින් එහාට ඇල්මක් වැඩෙන්නේ නැහැ. ඊ විදර්ශනා ඥාණයෙන් තණ්හාව සිටින අවස්ථාවේදී. අන්න එහෙමයි මග වැඩෙන්නේ කෙලස් දුරලන්නේ. කෙලස් දුරු වෙන්නේ. ඊට පස්සේ තමයි අර ආස්වාදයට එන්න සිවුම් වෙන්න පටන් ගන්න. ඒ කිව්වේ රාග සම්පස්සය නිරුද්ධ වෙන්න ආස්වාදයේ සිවුම් වෙනවා. එහෙනම් රාග සම්පස්සේ නිරුද්ධ වෙන්නේ කොහොමද? නාම රූප නිරුද්ධ වෙනකොට. සලආයතන නිරුද්ධ වෙනකොට. සලආයතන නිරුද්ධ වෙච්ච මට්ටමට සම්පස්සේ නිරුද්ධයි. සලආයතන නිරුද්ධ වෙන්නේ කොහොමද? නාම රූප නිරුද්ධ වෙන තරමට. එහෙනම් නාම රූප යම් මට්ටමකට නිරුද්ධද? සලආයතන මේ මට්ටමට නිරුද්ධයි. එහෙනම් නාම රූප නිරුද්ධ වෙන්නේ කොහොමද? විඥාන නිරුද්ධ වෙනකොට. එහෙනම් විඥාන යම් මට්ටමකට නිරුද්ධද? එහෙනම් ඒ මට්ටමට නාම රූප නිරුද්ධයි. එහෙනම් විඥාන නිරුද්ධ වෙන්නේ කොහොමද? සංඛාර නිරුද්ධ වෙනකොට. එහෙනම් සංඛාර යම් මට්ටමකට නිරුද්ධද? ඒ මට්ටමට විඥාන නිරුද්ධයි. එහෙනම් සංඛාර නිරුද්ධ වෙන්නේ කුමක් නිරුද්ධ වෙනකොටද? අවිජ්ජාව නිරුද්ධ වෙනකොට. එහෙනම් අවිජ්ජාව යම් මට්ටමකට නිරුද්ධද? එහෙනම් ඒ මට්ටමට සංඛාර නිරුද්ධයි. ඔහොම ගිහිල්ලා යම් දවසක අවිජ්ජාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ වුණොත් අවිජ්ජායත්‍ය අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ විඥාන නිරෝධෝ නාම රූප නිරෝධෝ සලආයතන නිරෝධෝ පස්ස නිරෝධය නැති වශයෙන් පස්ස නිරෝධෝ වේදනා නිරෝධය නැති වශයෙන් අර ආස්වාද වේදනාව සකස් වෙන ක්‍රියාවලියත් නතර වෙනවා. එදාට එතනින් එහාට කොහොමත් තණ්හාවෙන් ගොඩනැගෙන චක්‍රයක් නැති නිසා දෙවන මූලයේ සිඳිලා නිසා ඒ කියන්නේ එකවරම සහ මූලෙම සිඳිනවා කියන නෙමෙයි මේ කිව්වේ බලවත් මට්ටම සිඳිලා යනවා තණ්හාවේ අවිජ්ජාව අනුසය බලවත් තියෙන කොට. එහෙනම් මූල දෙකෙන්ම ක්‍රමානුකූලව විදිහට සිඳිලා යනවා. ඉස්සෙල්ලම දෙවන මූලයේ සිඳිනවා පසුව පළමු මූලයේ සිඳිනවා. එහෙනම් ඔන්න ඔය අනුසාරයෙන් චක්‍රය නිරුද්ධ වෙනවා. එහෙනම් අන්න භාගතුන් වහන්සේ අපිට පෙන්වා දුන්නේ ඒක තමයි මම ඔය පැහැදිලි කරේ. මොකද නැත්නම් අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් චක්කුංච පටිච්ච රූපේ චුප්පාජිති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා එච්චර එහාට ගිහිල්ලාද මේක වෙන්නේ කියලා. නෑ එහෙම වෙන්නේ ආර්ය ශ්‍රාවකයෝ මේ මග්ග වඩනකොට සිද්ධ වෙන දෙයක් ඔය පින්නුයි. මොකද අවිජ්ජා මූලයෙන් එක්වරම නැසින්නේ නැහැ. තණ්හා මූලයෙන් තමයි සිඳෙන්න ගන්න. එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වුවා අන්නේ අවස්ථාව.
එහෙනම් අන්නේ අනුසාරයෙන් පෙන්නවා ඒ බ්‍රාහ්මණ රෝහිතස කියන ඒ බ්‍රාහ්මණ රෝහිතස කියන ඒ බ්‍රහ්මතුමාට මේ දුක නැමැති ලෝකයේ අවසන් වෙන රටාව. ඊට පස්සේ රෝහිතස බ්‍රාහ්මණතුමා කෝයේ සත්‍යයක්මයි ඔබ වහන්සේ දේශනා කළේ. සත්‍යයක්මයි ඔබ වහන්සේ දේශනා කළේ මොකද්ද? ඔබ වහන්සේ දේශනා කරපු දේ මම අත්දැක්කා. ඒකේ මොකද්ද? මම පෙර භවයක මහා ඊර්දිවන්ත ඍෂිවරයෙක්. කොච්චර ඊර්දි තිබුණාද කියනවනම් මට මම මිනිසෙක් වශයෙන් ඉන්නකොට මහා ඍෂිවන්ත ඍෂිවරයෙක්. දවසක් මට ඔලොමොට්ටල අදහසක් පහළ වුණා ලෝකේ කෙලවර හොයන්න ඕන කියලා. එහෙම හිතාගෙන මම ඊර්දියෙන් ගියා මේ අන්තරීක්ෂය හරහා. ගිහිල්ලා අතරමඟ විනාශ වෙලා ගියාම. ලෝක කෙලවරක් නම් දැක්කේ නෑ. අවසාන අතරමඟදී මම හිර වෙලා මලා. යන්න බෑ මේ විශ්වයේ වේරම්භ වාතයන් හරහා. එහෙම ගිහිල්ලා අවසානයේ අතරමඟදී ජීවිතේ අවසන් වුණා. ලෝක කෙලවරක් නම් දැක්කේ නෑ. විශ්වයේ කෙලවරක් දකින්න බැරි වුණා. ලෝක කෙලවරක් ලෝකේ කිව්වෙම පැවැත්ම කෙලවරක් දකින්න බැරි වුණා. ඔයවත් අවසානයක්. හැබැයි අතරමඟදී මම මලා. හැබැයි මැරුණේ ධානගතව ඉන්න නිසා ධානගතව ඉන්නකොට නිසා මම බ්‍රහ්මයෙක් කියලා ඉපදුණා. ඔබ වහන්සේ සත්‍යයක්මයි දේශනා කළේ. ඒ කවදාවත් කරන්න බැරි වැඩක්. යනාදි වශයෙන් ස්තුතිය සතුට පළ කරමින් ඒ උතුම් ධර්මයේ වැළඳගත්තා. එහෙනම් එතුමා අවසානයේ තේරුම් ගත්තා රෝහිතස්ස බ්‍රහ්මතුමා ලෝකේ කෙලවර කරන්න පුළුවන් ඉන්නේ ගමනකින් පාගමනකින් හෝ යානකින් යන ගමනකින් නෙවෙයි. ප්‍රඥාවෙන් අවබෝධයෙන්මයි කියලා. එහෙනම් පින්වතුනි මම එතන පැහැදිලි කරන්න උත්සාහ කරත්තේ මොකද්ද? ඒ බඳු මහා 이르දිවන්ත ඍෂිවරුන්ටත් අවකාශයේදී මේ යන්න සිද්ධ වුණ අනවශ්‍ය දේවල් හොයන්න ගිහිල්ලා. එහෙනම් මේ වගේ සාමාන්‍ය මිනිස්සු ගැන මොනවා කතා කරන්නද? රොකට් කබලක නැගලා යනවා ග්‍රහ තාරකා හොයන්න හඳවල් හොයන්න කියලා. අතරමඟදී රොකට්ටුව පුපුරලා උන්ද අවකාශයේදී මැරෙනවා. අර බ්‍රාහ්මණතුමා නම් අර තාපසතුමා නම් ඍෂිතුමා නම් ධානගතව ඉන්නකොටයි මාළේ නිසා බ්‍රහ්මයෙක් කියලා ඉපදුනා. මේ උන්දලා කොයි වගේ තත්ත්වයක ඉඳලාද මැරෙන්නේ? අඥානකමේ ධානගත වෙලා. අඥානකමේ පතුලේ ඉන්නේ. අර තමන් ඉස්සරහා තියෙන වලපේන්නේ නැතුව අර ඈත ආකාශයේ තියෙන තරු බලන්න ගිහිල්ලා මැරෙනකොට මැරෙන්නේ අඥානකමේ පතුලට ගිහිලා නිසා සංසාරේ පතුලටම ගිහිලා තමයි වැටෙන්නේ. ගොඩක් වෙලාවට වැටෙන්නේ ලෝකාන්තරික නිරේට. මොකද ওই වගේ මට්ටමක ඉන්න මිනිහෙක්ගේ තියෙන්නේ අඥානකමේ උපරිමය. කියන්නේ මේ ලෝක සම්මතයේ මහ විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. හැබැයි ධර්මයට අනුකූලව බැලුවම මොහු ඇවිල්ලා අවිජ්ජායේ පතුලේ ඉන්නේ. කවදාවත් බුදුදහම පිළිගන්නේ නැති මට්ටමක මිනිහෙක් තමයි ඔය වගේ දැනකට ඇද වැටෙන්නේ. ඒක මේ ධර්මාදීප මිනිහෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ රටක මිනිහෙක් වෙන්න පුළුවන්. කොහෙද මිනිහා කොහෙද කියන එක අදාළ නැහැ. ඒ වගේ තැනකට එන්නේ උපරිම මිත්‍යා දෘෂ්ටිකෙක් බොහෝ විට 100%ක්ම කියන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටිකයන්ට යන්න නියම තැනක් තියෙනවා. නියම වෙච්ච තැනක් ලෝකාන්තරික නිරය. ඕකට ගිහිල්ලා තමයි වැටෙන්නේ. අන්ධකාරය හිටපන් ඇයි? මිනිස්සෙක් වෙලා ඉන්නකොටත් අන්ධෙක් වගේ ජීවත් වුනේ. Taman ඉස්සරහා තියෙන වල දැක්කේ නැහැ. අන්ධයාට ඉස්සරහා තියෙන වලවත් පේන්නේ නැහනේ. ඉතින් ඒක නිසා ඒ වගේ තත්ත්වයක ඉඳලා මරුණාම අන්ධකාරයම තමයි ජීවත් වෙන්න වෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මෙච්චර දේශනා කරන 31 තලයක් ගැන. බලන්න අපේ තියෙන නොහික්මිච්ච කම. දැන් මේ ධර්මද්වීපයේ කියන මේ විද්‍යාඥයෝ කියන මේ ওই විද්‍යාව ගවේෂණය කරනවා කියන මිනිසුන්ගේ තරම මොන බලා ගන්න. ඒක තමයි කියන්නේ අශ්‍රද්ධාවන්තකම. අසද්දෝ කිව්වේ ඒකයි. දැන් බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා 31 තලයේ ගැන. සහස්ස ධාතු ලෝක සහස්ස විඤ්ඤාපන ලෝක ධාතු සූත්‍රය බලන්න පුළුවන්. කෙනෙක්ට මේ සක්වල ධාතුව ගැන විස්තරයක් එනවා. ඊට අමතරව සක්වල විභංගයක් එනවා. ඉස්සර මම ඒක ගැන පැහැදිලි කරන්නම් අනාගතේ. තව බොහෝ සූත්‍ර දේශනා තියෙනවා සක්වල ගැන විග්‍රහ කරපුවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරන එක සක්වලකට අයිති වෙනවා සතර අපාය මනුස්ස ලෝකේ දිව්‍යතල 6යි බ්‍රහ්ම ලෝක 20යි. එහෙන් පැහැදිලිව දේශනා කරනවා. එතකොට
සතර අපාගත සත්වයෝ ගැන දන්නවානේ. ඊළඟට මනුස්ස ලෝකේ චාතුර් මහරජික, තවතිසා යාම, තුසිත, නිම්මාරති, පරිනිමිත වසවාති කියන දිව්‍යතල 6යි. එතනින් උඩට බ්‍රහ්ම පාරිසජ්ජේ, මහා බ්‍රහ්මයේ, බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරোহিතේ, මහා බ්‍රහ්මයන් ආදී වශයෙන් උඩට අරූපාවචර, රූපාවචර බ්‍රහ්මතල 16යි. අරූපාවචර 4ක් තියෙන උඩම. ආකාසානං ඡායතන ඉඳලා. එතකොට මෙන්න මේ සක්වලක 31 තලයක් පනවලා මේ 31 තලයේ මෙන්න මේ ස්වභාවයේ සත්‍යය ඉන්නවා කියලා විග්‍රහ කරපු සූත්‍ර ඕතරම් තියෙනවා. බ්‍රහ්මය ගැන විග්‍රහ කරපු සූත්‍ර තියෙනවා. දෙවියෝ ගැන විග්‍රහ කරපු සූත්‍ර තියෙනවා. ඉස්සරහට ඒ දහම් කාරණා අපට ලබා දෙන්න ඒ සම්බන්ධයෙන් වෙනම යම්කිසි ග්‍රන්ථයක් නිර්මාණය වෙනවා. දෙවියෝ ගැනයි බ්‍රහ්මය ගැනයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනා ඇසුරේ. ඒ වගේම සතර අපාය ගැනත් දේශනා කරපු සූත්‍ර ඇසුරින් වෙනම ග්‍රන්ථයකුත් යනාදි වශයෙන්. දැන් එතකොට මෙච්චර දේශනා කරලා තියෙද්දි ඒ උතුම් බුද්ධ වචනයට කන් දෙන්නේ නැති අඥාන මෝඩයා, මෝඩ ලෝකයා තාම යනවා පිටසක්වල ජීවින් හොයන්න. දැක්කද? ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රඥාවට ගරු නොකරන තරම පිටසක්වල ජීවින් හොයන්න යනවා මෝඩකමට, තකතිරුකමට. දැන් මේ පිටසක්වල ජීවින් ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා. පිටසක්වලනේ මේ සක්වලේම ජීවින් ගැන. පිටසක්වල කිව්වම වැරදි. මේ සක්වලේම ජීවින් ගැන. ඔය පිටසක්වල කියලා කියන්නේ මේ සක් දැන් ඔය දෙවිය බ්‍රහ්මයේ පිටසක්වලනේ මේ සක්වලේම. පිටසක්වලත් වෙනම තියෙනවා. සහස්‍ර ලෝක ධාතුව, ද්විසහස්‍රී ලෝක ධාතුව, මහා සහස්‍රී ලෝක ධාතුව යනාදී වශයෙන් 100ක් කෝටියක් සක්වල වෙනකම් අවකාශය බුද්ධ ක්ෂේත්‍රය යනාදී වශයෙන් පවතිනවා. ඒවෙත් සක්වල තියෙනවා. ඒවෙත් ජීවින් ඉන්නවා. ඒ කවුද? ඒත් මේ සතර අපාය මනුස්ස ලෝකයේ දිව්‍යතල 6යි, බ්‍රහ්මතල 20යි. එහෙනම් පිටසක්වල ජීවින් කියලා කියන අමුතු කොට්ටාසයක් නෙමෙයි. පිටසක්වලින් ආවත් මේ සක්වලින් ආවත් එන්න ඕනේ එක්ක දෙවියෝ බ්‍රහ්මයෝ. ඒක පිළිගන්න කැමති නෑ. කොයි හරි පරිශනාගාරකින් මොකක් හරි කිව්වොත් එහෙම මෙහෙමයි අර මන්ද පෝෂණයේ හැදිච්ච අර ජීවියෙක් හදලා තියෙනවා 3D වලින්. ඒ හදපු එක පෙන්ලා තමයි කියන්නේ පිටසක්වල ජීවියා කියලා. නාමයට රූපයට අනුකූලයි නාමයේ සකස් වෙන්නේ. නාම රූප දෙක එකට එකක් බද්ධ වෙලා තියෙන්නේ. මේ සමායන නාමයට අනුකූලවයි රූපේ සකස් වෙන්නේ. එතකොට දැන් දෙවියන් පිළිබඳව බ්‍රහ්මයන් පිළිබඳව විග්‍රහ වෙනකොට ඒ දෙවියන්ටත් වඩා අතිශය සුරම්‍යයි බ්‍රහ්මයන්ගේ රූපේ. ඒකට හේතුව දෙවියන්ගේ නාමයට වඩා බ්‍රහ්මයන්ගේ නාම එහෙම නැත්නම් දෙවියන්ගේ නාම ධර්ම වලට වඩා බ්‍රහ්මයන්ගේ නාම ධර්ම දීප්තිමත්. ඒ නිසා ඒ රූපය දීප්තිමත් අතිශයින් සුරම්‍යයි. මනුෂ්‍යයන්ට වඩා දෙවියන්ගේ නාම ධර්ම දීප්තිමත්. ඒ නිසා මනුෂ්‍යයන්ගේ රූපයට වඩා දෙවියන්ගේ රූපය දීප්තිමත්, ප්‍රසන්නයි, ප්‍රියමනාපයි, ප්‍රභාසරයි. ප්‍රභාසරයි කියන්නේ පාරිශුද්ධයි කියන අර්ථය නෙමෙයි. ආලෝකයන් විහිදෙනවා. එතකොට පින්වතුනි එහෙනම් යම්කිසි එතකොට මිනිස්යන්ට වඩා තීව්‍ර ඥානයක් දෙවියන්ට තියෙනවා. ඒකයි අභිධර්මයේ උන්ට දේශනා කළේ. තීව්‍ර ඥානයක් තියෙනවා. හැබැයි ප්‍රඥාවෙන් අඩුයි. ඥාණයෙන් ඉහළයි. ප්‍රඥාවෙන් අඩුයි. දැන් මේක මහා පටලැවිල්ලක් වෙන්න පුළුවන් කෙනෙක්ට. එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ දැන් පරමාණු බෝම්බය හදන්නේ කවුද? මෝඩයෙක්ද? ලෝක සම්මතේ. ඥානවන්තයෙක්. හැබැයි ඔහුට ප්‍රඥාවක් නැහැ. ඒ කියන්නේ මේ කරන්නේ හොඳ වැඩක්ද නරක වැඩක්ද කියලා තේරුම් ගැනීමේ ප්‍රඥාව නැහැ. ඒ නිසා ලෝක සම්මතේ ඥාණයෙන් ඉහළ වුණාට ප්‍රඥාවෙන් පහළයි. ඒ නිසා බෝම්බයක් හදන්නේ. එතකොට ලෝක සම්මතේ ඥාණය නැති මිනිස්සු ඉන්න ඉස්කෝලේ ගිහිල්ලා නැහැ, විශ්වවිද්‍යාලේ ගිහිල්ලා උපාධි ගත්තේ නැති වුණාට ලෝක සම්මතේ ඥානයක් නැහැ. ලෝක සම්මත ඥානය. හැබැයි ප්‍රඥාව ඉහළයි නිසා වැරදි වැඩ කරන්නේ. පුරා කෝඹියටවත් හිංසාවෙන් ඉදිරිය ජීවත් වෙන්නේ නැහැ. දෙවරුන්ගේ තරහ ලෝක සම්මත ඥානීය බලවත්. ඒකත් හොඳ පැත්තට හරව ගන්න පුළුවන්. ඒක හොඳ පැත්තට හරවගත්තොත් ඒක කුසල ඥානයක් බවට පරිවර්තනය වෙනවා. හොඳ පැත්ත නෙවෙයි ගොඩක් කරලා හරව ගන්න නරක පැත්තට මොකද අසත්පුරුෂ ඇසුර නිසා. එහෙමනම් පින්වතුනි යම්කිසි කලක ඥානයෙන් තීව්‍ර නම් ඊට අනුකූලී නාම ධර්මයන්ට අනුකූලව රූපේ සකස් වෙන්න ඕනේ. එහෙනම් අර වගේ මන්ද බුද්ධික රූපයක් හටගන්න හේතු නැහැ. අර මගයන්ඩ පණ නැති අර මන්ද පෝෂණයේ හැදිච්ච අර පිටසක්වල ජීවියෙක් ඔය පෙන්නන්නේ. පිටසක්වල ජීවි මේ අමූලික බොරුවක්. අමූලික බොරුව. දැන් ඕක ඇත්ත කියලා හිතාගෙන දැන් පිටසක්වලින් ඔන්න ඔය වගේ මන්ද බුද්ධික මන්ද පෝෂණයේ හැදිච්ච උන් එනකම් බලන් ඉන්නවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මයට කන් දෙන්නේ නැහැ. ඒවා පිළිගන්න බෑ. ඒවා පිළිගන්න බෑ. බුදුරජාණන් වහන්සේ අන්නික්ෂ වලින් දුරේක්ෂ වලින් හොයාගත්ත කාරණා නෙවෙයිනේ. රොකට් වල හොයාගත්ත ඒවා නෙවෙයිනේ. ඒ නිසා බුද්ධ වචනයට කන් දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ සක්වල ගැන කොයිතරම් දේශනා කරලා තිබුණත් මේ සක්වලේ සහ පිට සක්වලේ කොච්චර ජීවීන් ගැන දේශනා කරලා තිබුණත්
බෑ ඒවා පිළිගන්න. අර රොකට් එකක් යවලා චන්ද්‍රිකාවක් යවලා දුරේක්ෂකින් බලලා දැක්ක එකම තමයි පිළිගන්න ඕනේ. ඒ නිසා තාමත් හොයනවා පිටසක්වල ජීවෙන් ගැන අඥාන ලෝකයෝ, මෝඩයෝ. මේ රටෙත් ඉන්න එහෙම මෝඩයෝ. මෝඩයා කියලා කියන තරහට නෙමෙයි. තමන්ගේ මාරි මෝඩකම තේරුම් ගත්තේ නැත්නම් මරණයට පෙර මේ සක්වල ගැන හරි බ්‍රහ්මතල ගැන හරි මේ ග්‍රහලෝක ගැන හරි හොයන්න නෙවෙයි මේ ඉපදිලා තියෙන්නේ. නිවන ගැන සොයන්න මේ භයානක සසර දුකෙන් නිදහස් වෙන්න ඔය ග්‍රහලෝකයක නෙවෙයි 100ක් හොයාගත්තත් ඔබ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස රාග දේශ මොහයන් 11 කියන්නේ නිදහස් වෙනවද කවදාවත්? ග්‍රහලෝක 100ක් හොයාගත්තත් ඔබ වයසට යන එක ජරාවටපත් වෙන එක නතර වෙනවද? ලෙඩ වෙන එක නතර වෙනවද? මරණයටපත් වෙන එක නතර වෙනවද? මරණේ කල් යනවද? අමරණීය වෙනවද? ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස අවසන් වෙනවද? රාග දේශ මොහ ගින්තර නිවිල යනවද? 11 ගින්දරින්ම දෙවි දෙවි මිනිස්සේ ගිනි ජාලාවක් මැදි දෙවි දෙවි ඉන්නවා. ඒ මිනිසයා මොකද ඉස්සෙල්ලම කරන්න ඕනේ? ගිනි ජාලාවෙන් එළියට යන ක්‍රමයක්. එහෙම නැතුව ඒ ගිනි ජාලාව ඇතුළතින් හොයනවද ලෝකෙ කොච්චර දිගපල්ලද? පෘථුවියේ අරේ කොච්චරක්ද? පෘථුවියේ ඉඳලා ඉරට තියෙන සූර්යාට තියෙන දිගපල්ල කොච්චරද? ඔහොම හොයනවද අර ගිනි ජාලාව මැද්දේ දැවෙන මිනිහා? ඒ මිනිසයා කරන්න ඕනේ ඉස්සෙල්ලම ගිනි ජාලාවෙන් එළියට යන ක්‍රමයක් හොයාගන්න එක. එහෙම නැත්නම් ඒ ගිනි ජාලාව ඇතුළේ ඉඳගෙන අභ්‍යවකාශ ගැන කල්පනා කරනවද? එහෙම කරනවා නම් යම්කිසි කෙනෙක් කෙබඳු මිනිසෙක්ද? එහෙනම් 11 ගින්නකින් දැවි දැවි මේ ජීවිතේ හැම මොහොතකම අසහනයෙන් පවතින සිතකින් යුක්ත වාසය කරමින් මොකක් ගැනද මේ හොයන්නේ? සෙවි යුත්තක් ගැනද හොයන්නේ? සෙවි යුත්ත පැත්තක නොසෙවි යුත්තක්ම හොයනවා. එහෙම වෙන්නේ ඇයි? මෙන්න මේ සක්කාය සමුදය ගාමිනී පටිපදාවින නිසා. ඒ කිව්වේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් බුදුබණ ඇහුවේ නැති නිසා මේ ඇස මමය, මේ ඇස මගේය, මේ ඇස මමය, මේ ඇස පිළිබඳ යථාර්ථයක් නැත්නම් ඒ සියල්ල මාගේ ආත්මීය සාරයයි අනාදි වශයෙන් ගන්නවා. ඔය විදිහටම රූප, චක්කු විඥාන, චක්කු සංපස්ස වේදනා, තණ්හා මේ සියල්ල මගේය, මම වෙමි, මේ සියල්ල මගේ ආත්මීය සාරයයි කියලා ගන්න නිසා තමයි සෙවියුත්ත පසකට විසි කළා නොසෙවියුත්තටම හිත යොමු වෙන්නේ. ඇයි? ඒ පුද්ගලයා ඉන්නේ මායාවේ ග්‍රහණය කිවි සිතේ ග්‍රහණය ඉන්නේ. සිත මොකද කරන්නේ? සංසාරේ වසර කෝටි ගණන් තිස්සේ දුක් මහන්සි වෙලා පාරමිතා පුරලා හටගත්ත ඒ මහා ඥානය නැවත සංසාරේ විනාශය කියන්නේ විනාශකාරී සංසාරේ උදෙසාම පරිහරණය කරන සිතමති මාර්යා සිතුසේ. ඇයි ඒ? අශිරිමත් වූ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවක් හටගත්තේ නැති නිසා. ඇයි එහෙම වුනේ? ඒ දෙමව්පිය කවදාවත් ඉස්කෝලේ යවුවා හොඳට ඉගෙන ගනිilla සාමාන්‍ය පෙළ උසස් පෙළ හොඳට පාස් යල්ලා ඒ අරව මේ ඔක්කොම අරගෙන ඒ බී ඔක්කොම ඉංග්‍රීසි ඕඩිය අකුරු 26ම අරගෙන උඹලා පාස් යල්ලා අවසානයේ උපාධිය නැමැති අන්තට්ටුව දාගනින්න මෙහෙ බැරි නම් පිටරටට ගහලා ගිහිල්ලා කොහෙන් හරි ඒ අන්තට්ටුව පැල්ලගෙන වරිල්ලා කිව්වා නිසා කවදාවත් කිව්වේ නැහැ පුතේ මේ අසිරිමත් වූ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ මේ අමා ධර්මයේ අහපල්ලා මේ ත්‍රිවිධ රත්නේ පිහිට ලබපල්ලා අවසානයේ මොනවා වුණත් අවසානයේ අපිට පිහිට පිණිස පවතින මේ උතුම් ධර්මයේ පිහිට විතරයි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ ධම්මෝ මේ සංඝෝ මේ සරණං වරං කියලා කියන තරම් ඥානයක් ඒ දෙමව්පියන්ට තිබුණේ නැහැ. නවීන චින්තනය කියලා මෝඩ තකතිරු චින්තනයේම වැළඳගෙන නවීන අදහස් කියලා දුගතිගාමී අදහස්ම වැළඳගෙන විනාශ වෙච්ච දෙමව්පියෝ දරුවන්ට දුන්නේ තේ විනාශකාරී අනාගතයමයි. ඒ නිසා මොකද උනේ? දැන් මොකටද ඔය හොයන්නේ කියලා බලන්න ඕනේ පොඩ්ඩක් කල්පනා කරලා නුවණින්. දැන් මොකටද ඔය හොයන්නේ? සැප විඳින්නනේ. දැන් මේ හැමදේම කරන්නේ අවසානයේ මොකද්ද? පරම නිෂ්ඨාවෙන් සැපනේ. ඒකටනේ ඔක්කොම හොයන්නේ. වෙන ග්‍රහලෝක තියනවද කියලා බලන්නෙත් ඒකනේ. අයි මේ ලෝකේ නැති සැපයක් ඒකේ තියනවද කියලා බලන්න ඔය යන්නේ. මෙහෙ නැත්නම් හඳේ හරි සැප තියනවද කියලා හොයන්න යන්නේ ඔය. දැන් සැපනේ ඔය හොයන්නේ හතර අතේ. සැපනේ හොයන්නේ. දෙමෝපියෝ දරුවන්ට ඉස්කෝලේ යවලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉගෙන ගනින්න හොඳට ඉගෙන ගනින්න කිව්වේ සැප විඳින්නනේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ දුක් විඳින්නද එතකොට? දැක්කද අපේ තියෙන මොකක්ද ඔකට කියන්නේ? ඉතින් මොන වචනේ? දුප්පඤ්ඤස ජල එළමුගු දුෂ්ප්‍රාඥ ජඩ කෙලතුළු භාවය දැක්කද අපේ තියෙන? එහෙම කිව්වත් මදි නේද? ඔබම කල්පනා කරන්න. දුෂ්ප්‍රාඥ ජඩ කෙලතොල්ල දුප්පඤ්ඤස ජල එළමුගු දුෂ්ප්‍රාඥ ජඩ කෙලතුළු බව දැක්කද? ඒ කියන්නේ
සැප හොයන්නේ. සැප හොයන්න තමයි මේ ඔක්කොම කරන්නේ. සැප මෙසේ උදාවන්නේ නිබ්බානම් පරමසුඛයන් ආදී වශයෙන් ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ නම් වූ මේ විශ්වයේ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ අසමසම ප්‍රඥාවෙන් සැපේ ලබනවාවතු දේශනා කරද්දී අපට කිසිම දවසක ඒකට කන් දීලා අවබෝධ කරගන්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ. උවමනාවක් ඇති වුණෙත් නැහැ. කියන්න එපා කවදාවත් අනේ අපි හොයන කාලේ ධර්මයේ තිබුණ නැහැ නේ එහෙම මෙහෙම කියලා. අවශ්‍යතාව තියෙනම් මනුස්සයට ධර්මය සොයා ගන්න පුළුවන්. අද වෙලා තියෙන්නේ ඒ ධර්මයේ මතුවලා පේන්න ගත් එක විතරයි. එහෙම නැතුව ධර්මයේ ලෝකෙ තිබුණ නැහැ කියන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබුණා. අර්ථකථනය කරමින් විවරණය කරන්න පිරිස නැතිකමයි ලෝකෙට හිඟපාඩු වෙලා තිබුණේ. හැබැයි උවමනාවක් තියෙන මිනිසෙක් හිටියනම් සොයන් ගවේෂණයකට හරි ගිහිල්ලා ඒ ධර්මයෙන් යම්කිසි පිළිසරණක් ලබන්න තුණා. අඩුම තරමේ අපි හිතමුකෝ හරි නිර්වාණ අවබෝධය ලැබුණ නැහැ කියලා. අඩුම තරමේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරේ ශ්‍රද්ධාවත් ඇති වුණාද? අඩුම තරමේ අමූලික ශ්‍රද්ධාව ඒකවත් තිබුණාද? ඒකවත් නැහැ. ඇයි දෙමාපියෝ තුල එහෙම එකක් තිබුණ නැහැ. ඉතින් දරුවෝ තුල එහෙම එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා පින්වතුනි මේ වැරද්ද ඔබ හදන්න ඕන. ඔබේ දරුවන්ට ඒ විපාකයක් කළ දෙන්න එපා. අනිවාර්යෙන් ඔබ සත්පුරුෂ මවක් පියෙක් නම් ඔබ මේ ධර්මයට කන් දෙන්න මනා නුවණැති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතෙක් නම් පින්වතියක් නම් අනිවාර්යයෙන්ම ඔබේ දරුවන්ට ධර්මය ළඟා කරලා දෙන්න. ඒක තමයි ඔබ දෙමව්පියන් වශයෙන් කරන ඉහළම කාර්යය. තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් මතක තියාගන්න. ඔය දරුවන්ට කිසිම දෙයක් දෙන එක නෙවෙයි ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්මයේ දෙන එක විතරයි. ඒකයි ශක්තිති රජකම ලබන්න තරම් හේතු තිබිච්ච රාහුල කුමාරයාට දායාදයක් දෙන්න කිව්වම අසිරිමත් වූ බුදු පියාණන් ශ්‍රී සද්ධර්මයයි දුන්නේ දායාදිය වශයෙන්. එහෙනම් විශ්වයම අවබෝධ කරපු මේ විශ්වයේ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ තමන් වහන්සේගේ ගිහි කාලේ දරුවට දුන්නේ ධර්මය නම් ඔබ අප ගැන කවර කතාවද? ඒ නිසා කිසිම කාලයක ධර්මයේ දෙනවා. මොකද සමහර ඔල මොට්ටල අම්මල තාත්තලා කල්පනා කරනවා දරුවන්ට ඉස්කෝලේ යන කාලේ ධර්මයේ දෙන්න හොඳ නැහැ. එහෙම දුන්නොත් මම ඉගෙන ගන්න එක නැහැ කියලා. බලන්න අඥානකමේ සීමාවක් තියනවාද කියලා මිනිහෙක්ගේ. ඒකනේ සංසාර දුකේ සීමාවක් නැත්තේ. ඇයි ඒ? අඥානකමේ සීමාවක් නේ. ඒ නිසා සංසාර දුකේ සීමාවක් පනවන්න බෑ. මෙච්චරක් තමයි මුදින් විඳින දුක මෙච්චරයි කියලා පනවන්න බෑ. අසීමාන්තික දුක් විඳින්නේ ඒකයි අයියේ. අසීමාන්තික මෝඩකම. එන සක්කාය සමුදය කියවන්න ඕකට. ඔය විදිහට හැසිරෙන එකට. එන සක්කාය නිරෝධය කියන්නේ මොකද්ද? අයංකෝපන භික්කවේ සක්කාය නිරෝධගාමිනී පටිපදා චක්කුං නේතා මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති සමනුපස්සති. ඔය විදිහටම රූපං ඒ වගේම චක්කු විඥානං චක්කු සම්පස්සං ඒ වගේම යම්පිදං චක්කු සම්පස්සපච්චය වේදනා යන දිවසෙන් හට ගන්නවා වේදනා තුනක්. මේ විදිහට ඊළඟට තණ්හා මේ විදිහට ඇස රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජ වේදනා තණ්හා මේ කියන 6 චක්ක ගැන නෙමෙයි කියන්නේ. දැන් මේ චක්ක මේ වගේව 6ක් තියෙන ඔක්කොම. මේ එක චක්කයක් මේ වගේව 6යි. ඇස එක චක්කයක් කන එක චක්කයක්. ඒ ඇසුරෙන් 6 තියෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට දකින්න ඕන. අයංකෝපන භික්කවේ සක්කාය නිරෝධගාමිනී පටිපදා මෙන්න දේශනා කරන මහන් නුබලාට මේ සක්කාය මේ පංච උපාදානස්කන්ධය නිරෝධ කරන ප්‍රතිපදාව. චක්කුං නේතා මම නේසෝ හමස්මි නමේසෝ අත්තාදි සමනුපස්සති. ඒ විදිහට එවන් උපසංහාර ටිකක් නෝනින් දකින්න ඕන. චක්කුං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති. චක්කුං නේතං මම ඇස මගේ කියලා ගන්නෙ නෑ. නේසෝ හමස්මි ඇස මම නොෙමි. නමේසෝ අත්තාති. ඒ ඇස පිළිබඳ ආත්මීය සාරයක් නැත. ආත්මීය සාරය මේ ඇස යනු මාගේ ආත්මීය සාරය නොවේ යන ආදි වශයෙන්. මේ මම කියලා ගන්න පුළුවන් ආත්මීය සාරයක් එහි නෑ කියලා. මේ විදිහට දකින්නවා සක්කාය නිරෝධය. එහෙනම් ওই විදිහට ඇහැගෙන රූපය ගැන චක්කු විඥානය ගැන චක්කු සම්පස්සේ ගැන වේදනා ගැන තණ්හා ගැන දිගින් නෝනින් දකින්නකොට මොකද වෙන්නේ? ඒ ඇස ගැන රූපය ගැන චක්කු විඥානය ගැන චක්කු සම්පස්සේ ගැන ඒ වේදනා ගැන තණ්හා ගැන ඇති ඒ සියලු චක්කයන් ගැන ඇති ඒ කියන්නේ හයේ සමූහයන් ගැන ඇති
චන්ද රාගේ දුර වෙලා යනවා. ඇස මගේ නොවේ නම් ඇස කෙරෙහි තණ්හාවක් හටගන්නේ නැහැ. ඇස මගේ නොවේ නම් මම නොවේ නම් ඇස මගේ කියලා ගන්නවත් බෑ, මම කියලා ගන්නවත් බැරි නම් ඇස මගේ ආත්මීය සාරය කියලා ගන්නවත් බැරි නම් එහෙනම් ඇස පිළිබඳ කිසිවක් මම යනුවෙන් මගේ යනුවෙන් එහෙම නැත්නම් අත්තනේනවා අත්තනීයනේවා අත්තනේනවා අත්තනීයනේනවා යනාදි වශයෙන් ගන්න බෑ. ඇස කියලා ඇස සම්බන්ධයෙන් කිසිවක් මම කියලා ගන්නවත් බැරි තැන ඇස සතු කිසිවක් මගේ කියලා ගන්නවත් බැරි තැන අන්න එතකොට මොකද වෙන්නේ? සියල්ල කෙරෙහි තියෙන චන්දරාගෙ හිතින් දුර වෙලා යනවා. දැන් යමක් මගේ කියලා හිතන තාක්කල්නේ මම කියලා මගේ කියලා හිතන තාක්කල්නේ ඒ කෙරෙහි ඇල්ම ඇති වෙන්නේ. ඕනම දෙයක් සම්බන්ධයෙන්. දැන් මීට ඉස්සෙල්ලා අපි පැහැදිලි කරා උදාහරණ කිහිපයකින්ම ගිය සතියේත් දැන් ඕනම දෙයක් තමන්ගේ කියලා හිතාගෙන ඉන්නවා නම් එතෙක් තමයි අර ඇල්ම පවතින්නේ. ඒ තමන්ගේ කියලා හිතාගෙන ඉන්න එකට තමයි අවිජ්ජාව කියන්නේ. ඒ නිසා ඇති වෙච්ච ඇල්මට තමයි තෘෂ්ණාව කියන්නේ. දැන් යම්කිසි ආකාරයකින් කාට හරි කියන්න පුළුවන් දැන් උදාහරණ ඕන තරම් කියන්න පුළුවන්. දැන් මම හිතන්නේ ආයෙ අමුතුවෙන් එකකට පොඩි විග්‍රහ කරන්න ඕනේ නෑවත් පැහැදිලි ඇති. ඒ නිසා මම ඒ ගැන වැඩි විග්‍රහ කරන්න යන්නේ නෑ මේ වෙලාවේ. ඕනම දෙයක් මේ අර දේ දැන් උදාහරණ වැඩි ඕනේ නෑ මිදුලේ ගහක් පැනලාගෙන ඔය ගහ ඔයාගේ කියලා. ඔය ගහ ඔයාට ලියලා දෙන්න ඉන්නේ කියලා කිව්වනම් ඇති. එදා ඉඳලා ඒ ගහ මගේ. මේ පොළොවේ තියෙන වැලි කැටත් මගේ කියලා සමහරව හිතන් ඉන්නවා. ඒ නිසා කියන වැලි කැටයක්වත් දෙන්න එපා කෙට්ටවත් කියලා. වැලි කැටත් මගේ. එහෙමත් හිතන් ඉන්න එකේ මොනවද ඔය ගහකොළ ඉරහත තාරකා වැලි කැටත් මගේ කියලා හිතන් ඉන්න මෝඩ මිනිස්සු ඉන්න මේ ලෝකේ. ඉතින් එතකොට මේ මම කියලා මගේ කියලා දැන් මොනවා හරි ඕනම දෙයකට මගේ කියලා කවුරු හරි පැනවුවොත් එහෙම එතන ඉඳලා ඒ කෙරෙහි ඇති වෙන ඇල්මක්. එහෙනම් මගේ කියලා පැනවුවේ ඇයි? අවිජ්ජාව නිසාමයි. හේතුඵල ධර්මයේ නොදැකීම නිසාමයි අවිජ්ජාව හටගන්නේ. අවිජ්ජාව කියන්නේ හේතුඵල ධර්මයේ නොදැකීමමයි. එහෙනම් හේතුඵල ධර්මයේ නොදකින දාක්කල් ඕනම දෙයක් මගේ කියලා කෙනෙක්ට හිතාගෙන ඉන්න පුළුවන්. එතකන් ඇල්ම වැඩෙනවා. එහෙනම් එහිම නිරෝධය බලන්න ඕන අනිත් පැත්තට. කොහොමද? ඒ මගේ නොවේ. යනාදි වශයෙන් හේතු සාධක ඇතුව ඔප්පු කරලා පෙන්නුවොත් ඒක නුඹගේ නොවේ. නුඹලාට අයිති නැත නතුමාක සූත්‍රය. කිසිවක් මේ නුඹලාට ඇත්ත අයිති නැත. දැන් බලන්න හිසේ සිට පාදාන්තය දක්වා. හිසේ සිට පාදාන්තය දක්වා හිස කැස්සල ඉඳලා පාදාන්තය දක්වා බලන්න කුමක්ද සත්‍ය වශයෙන් අයිති කියලා. දැන් මෙතන පවතින විද්‍යමාන වන සිතක් සහ කයක්. සිතයි කයයි විද්‍යමාන වෙනවා. මේ සිතේ හෝ කයේ හෝ කුමක්ද අයිති? දැන් කය ගත්තොත් එහෙම කය සකස් වෙලා තියෙන කුණප 32ක් වශයෙන්. ඔය කුණප 32කින් කොයි කොටසද ඔබට අයිති සහ ඔබට උමනා කියලා හෙවොත් මොකද්ද කියන්නේ? කියන්න එකක් නැති නේ. මේ කායං උද්දාම් පාතදාලතෝ කේසමත්තක තචපරියන්ද පුරා නානපක අසුචින පච්චවෙක්කති අතිවස්මී කාය කේසාලෝමානක දන්ත තචෝ මන්සං නහරු අට්ටි අට්ටි විඥානාදී වශයෙන් විග්‍රහ වෙනවා. දැන් මොනවද ඔය? හිසෙසිට පාදාන්තය දක්වාම පවතින්නේ කුණප කොට. මනුස්ස ශරීර සම්බන්ධයි. එතකොට ඒ කුණප වලින් එකක් හරි ගන්න පුළුවන්ද මම කියලා? මගේ කියලා. එහෙම ගන්නවා නම් ගන්නෙම අවිජ්ජාව නිසා. අසුභය සුභ වශයෙන් ගන්න නිසානේ අවිජ්ජාව කිව්වේ ඒකට. අසුභ යමක් සුභ වශයෙන් ගන්නෙම අවිජ්ජාව නිසා. ඒ මොකක් නිසාද? අර ආස්වාදී පිළිබඳ බලාපොරොත්තු නිසා කුණප කොටත් මගේ කරගෙන තියෙන්නේ. එතකොට ඒ අර්ථයෙන් බැලුවා. තව අර්ථයකින් බැලුවොත් ධාතු වශයෙන් බැලුවොත් මේ කය සකස් වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන ධාතු පහෙන්. පඨවි කියන්නේ තද ගතිය. ආපෝ කියන්නේ වැగిරෙන ගතිය. තේජෝ කියන්නේ දිස් වෙන ගතිය, උණුසුමක් ගන්නව ගතිය. ස්වභාවය. ඊළඟට වායෝ කියන්නේ විසිරෙන ගතිය, ආකාශ කියන්නේ ඉඩක් ගන්නව ස්වභාවය. එහෙනම් තද ස්වභාවය, වැగిරෙන ස්වභාවය, දිස්වන තාප ස්වභාවය, ඊළඟට විසිරෙන ස්වභාවය සහ
අවකාශයක් ඉඩක් ගන්නා ස්වභාවය කියන මේ ස්වභාව පහෙන් සකස් වෙලා තියෙන්නේ මේ කය. දැන් ওই ස්වභාව පහෙන් කෝකද අයිති? Tamanට. තද ස්වභාවය Tamanට අයිතිද? මම කියන්නේ කොයි ස්වභාවයටද ඔය පහෙන්? තද ස්වභාවයටද? නැත්නම් වැగిරෙන ස්වභාවයටද? නැත්නම් අර දිස්වන තාප ස්වභාවයටද? එහෙම නැත්නම් විසිරෙන ස්වභාවයටද? නැත්නම් ඉඩක් ගන්නා ස්වභාවයටද? ඒක ස්වභාවයකටවත් මම කියන්න බැරි නා. ඒ පහෙන් සකස් වෙච්ච ස්වභාවයට කොහොමද මම කියන්නේ? ඒ පහෙන් එකකටවත් මම කියන්න බැරි නා. මගේ කියන්න බැරි නා. ඉතින් ඒ පහෙන් සකස් වෙච්ච පොදු ස්වභාවයට කොහොමද මම කියන්නේ? එහෙම කියන්න බෑනේ. නෝනින් බලන්න. එහෙනම් මෙතන තියෙන ප්‍රපංච මායාවක් කිව්වේ ඒකයි අයියේ. දැන් වෙන වෙනම බැලුවාම පේනවා කිසිවක අයිතියක් නැති බව. හැබැයි මේ ටික සංයෝජනේ වුණාට පස්සේ අන්න වගේ. දැන් කේස් ලොම් නියදත් සම යන ආදි වශයෙන් ඊළඟට මාංශ නහර අට්ටි ඇට මිදුළු යන ආදි වශයෙන් එකෙන්කට ගලවලා බැලුවොත් ඒ එකකටවත් මම කියන්න බෑ මගේ කියන්න බෑ. හැබැයි මේ ටික කර්මයෙන් සංයෝජනය කරලා පවත්වාගෙන යනතුරු එතකම් මගේ. එහෙනම් මේ සංයෝජන තුලනේ ප්‍රශ්නේ තියෙන්නේ. සංයෝජන වලින් තමයි අර ධාතු ටික අර තද ස්වභාවය, වැగిරෙන ස්වභාවය, අර තාප දිස්වන ස්වභාවය, විසිරෙන ස්වභාවය, ඉඩක් ගන්න ස්වභාවය කියන මේ ස්වභාව පහ නැත්නම් මේ ධාතු එකට එකක් සංයෝජනය කරලා පවත්වාගෙන යන්නේ සංයෝජන මගේ. එහෙනම් සංයෝජනීය තුල සංයෝජනය වෙලා තියෙනකන් මේ ධාතු ටික මම මගේ. විසංයෝජනේ දවස් වෙච්ච දවසට පේනවා මම මගේ කියලා එහෙම පනවන ධාතුවක් තිබිලා නැති බව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ විසංයෝජනේ වෙච්ච ධාතු දකින්න සත්‍ය පුද්ගලයෙක් එහෙම ඉතුරු වෙන්නේ නැහැ. දැන් කෙනෙක් මරුණාට පස්සේ කය කුණු වෙලා වැగిරෙනවා මහ පොළොවට. ඒක දකින්න ආයි කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් එදාට ඒ කවදාත් අඥානකම තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ මෙච්චර කාලයක් මේ මූලාවක් තිබිලා තියෙන්නේ කියලා. ඒකයි මේ සංසාරේ ගැට කියන්නේ. තාම ගැට. සූක්ෂම ගැට වලින් වහලා තියෙන සසරේ යථාර්ථය. එහෙනම් ඔන්න නුවණින් දකින්න ඕන ඔබ. මේ යථාර්ථය සංගවිලා පවතින තුරු කවදාවත් මේ යථාර්ථය අපිට තේරුම් ගන්න බැරි වෙන තුරු මේ සසර දුකින් නිදහස් වීමක් නැති බව. එහෙනම් නුවණින් දකින්න මේ කිසිවක මම කියලා මගේ කියලා ගත හැකි සාරයක් පවතිනවද නැද්ද කියලා නුවණින් දකින්න. කවුරුත් කියනවට නෙමෙයි. ඔබම නුවණින් කල්පනා කරන්න හොඳට. දැන් මේ බාන ටික කියද්දි නම් අහන් ඉන්නවා තමයි. ගෙදර ගිහිල්ලත් ඇත්තටම මෙහෙම හිතනවද? ඒකයි කිව්වේ. මෙතනදී නම් හරිම උනන්දුවක් පේන්න පුළුවන් බණ අහද්දි. ඊට පස්සෙත් ඒ උනන්දුව තියනවද? ඒ විදිහට හිතා බලන්න ඌමනාවක් ඇති වෙනවද? නැහැ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මේ සියල්ල ගැන නුවණින් දකින්නකොටම කයේ සිට හිසේ සිට පාදාන්තය දක්වා Tamanට අයිති කිසිවක් නැති බව පෙනේ. මම කියලා මගේ කියලා නිච්ච වශයෙන් ගන්න ආත්මීය වශයෙන් ආත්මීය සාරයක් වශයෙන් ගන්න කිසිවක් නැති බව ඔබට පෙනේ. එහෙනම් ඒ පෙනීම ඒ අවබෝධයම ඔබට ඒ කය පිළිබඳ චන්දරාගෙන් නිදහස් වෙන්න උපකාර වෙනවා. ඒ වගේම සිත. දැන් කයත් අපිට ඔර ගැඹුරට ගිහිල්ලා බලන්න පුළුවන්. කය නැහැ කියනවා නෙවෙයි. කයේ ස්වභාවය ගැඹුරට ගිහිලා විනිවිද බලන්න පුළුවන් පරමාණුව දක්වා අර කියන විදිහට අර කිව්ව ශුන්‍යතාවාදී නෙවෙයි මේ කියන්නේ. පරමාණුව දක්වා විග්‍රහ කරගෙන ගැඹුරට ගිහිලා බැලුවත් අවසානයේ සුද්දාෂ්ටක දක්වා ගිහිලා බැලුවත් සුද්දාෂ්ටකය කියන්නේ අවසානයේ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන න්‍යෂ්ටිය පරමාණු න්‍යෂ්ටිය මෙන්න මේ කියන සුද්දාෂ්ටකය දක්වා ගිහිල්ලා බැලුවා. මම කියලා පනවන්න ස්වභාවයක් ඒ කිසිවක පවතිනවද? මගේ කියලා ගන්න යමක් එහි පවතිනවද කියලා බැලුවොත් පෙනෙයි මේ කයේ මේ කිසිම මේ රූපක්ෂණයකවත් අයිතියක් නැති බව. ඒ සියල්ල අර විදිහට ගැඹුරනම කියලා සුද්දාෂ්ටක දක්වා විග්‍රහ කරගෙන බැලුවත් කර්මයෙන් සමුදේ වෙච්ච ධාතු ගොඩක් මිසක් නේ තියෙන්නේ. මේ එක ධාතුවකවත් අයිතිය මම මගේ. එහෙම නැත්නම් තමන් සතු වූවක් වශයෙන් ගන්න බෑ. පනවන්න බෑ.
දැන් එහෙනම් අපිට පේනවා දැන් කයෙහිම උරුමයක් නැති බව. ඊළඟට අපි දැන් බලනවා සිතේහිම උරුමයක්වත් තියනවද අඩුම ධර්මේ කයේ නැත්තම්. රූප ධර්මයන් හි නැති බව පේන. එහෙනම් දැන් අපි බලනවා නාම ධර්මයන් හිවත් පවතිනවද? නාම ධර්මات එක්ක විග්‍රහ කරගෙන බලනවා දැන්. රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් නාම ධර්ම විග්‍රහ කරගන්න පුළුවන් අවශ්‍ය නම්. නැත්නම් අපිට චිත්ත සහ චෛතසික වශයෙන් බලන්නත් පුළුවන්. චෛතසික 52ක් තියෙනවා. චිත්ත ලෞකික වශයෙන් 81යි, ලෝකෝත්තර වශයෙන් 8යි, 89ක් තියෙනවා කියමුකෝ. දැන් ඔය එකක්වත්, ඔය එක චෛතසිකයකවත්, ඔය එක චිත්තයකවත් අයිතියක් තියනවද ඇත්තටම? තියෙනවා නම් රඳව ගන්න ඔබට පුළුවන් ඉන්නවා. දැන් මේකයි යම්කිසි අංශු මාත්‍රයක හරි අයිතියක් කෙනෙක්ට තියෙනවා නම් ඒ අයිතිය අල්ල ගන්න පුළුවන් වෙන්න ඕන. අයිතියක් කියන්නේ රඳව ගන්න පුළුවන් දෙයකටනේ. රඳව ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවද මේකයි? මව් කුසේ පරමාණුක ශරීරයක් හටගත්තේ. ඔක්කාන්ති වෙද්දී යුක්තාණුවේ. එතන ඉඳලා දැන් මේ අඩි 5ක් 6ක් උස මිනිසෙක් වශයෙන් වැඩලා තියෙන ජීවිතය දක්වාම මේ කය නිබ්බන්තියටපත් වුණා. ඒ වගේම අනිත් පැත්තෙන් විපරිණාමයටපත් වුණා. ඒ කියන්නේ එක පැත්තකින් වැඩෙනවා අනිත් පැත්තෙන් පිරිහෙනවා. මරණය කරා ළඟා වෙනවා විපරිණාමයටපත් වෙමින්. දැන් මේ මොහොත දක්වා මේ දැන් මේ කියන මේ එහෙම කියන්නත් බෑ. දැන් මේ කියනකොටත් ඒක අතීතෙට ගිහිල්ලි ඉවරයි. දැන් පණවන්න මොහොතන්නේ අපි හිතමු මේ පච්චුප්පන්න මොහොත කියන්නේ විඥාණයට මේ දැනෙන මොහොත. මේ විඥාණයෙන් දැනගන්න මොහොත ඒ කියන්නේ පච්චුප්පන්න මොහොත මේ දැනෙන මොහොත. දැන් මේ දැනෙන මොහොතේනේ අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. අතීත චිත්තක්ෂණේ ජීවත් වෙන්නේ නැහැ, අනාගත චිත්තක්ෂණ වල ජීවත් වෙන්නේ නැහැ. මේ මොහොතේ හේතුඵල වශයෙන් උදා වෙන චිත්තක්ෂණය තුල තමයි දැනීම පවතින්නේ. එහෙනම් මේ මොහොතේ මම ජීවත් වෙනවා කියලා කෙනෙක්ට දැනෙන්නේ මේ වර්තමාන චිත්තක්ෂණය. ඒක ඉතින් වර්තමාන කියලා පනවන්නත් බෑනේ. ඔබටම තේරෙනවනේ. උප්පාද සිටි බංග අතිශය සුළු කාලයක්. මේ සුළු කාලය තුල තමයි මේ දැනීම පවතින්නේ. එහෙනම් නුවණින් කල්පනා කරලා බලන්න. අතීතයේ ඉඳලා මේ දක්වා සකස් වෙච්ච මේ රූපකාය තුල, රූපකායන් තුල මම කියලා රඳව ගන්න පුළුවන් එක රූපකායක් ඔබට මුණ ගැහුණාද? මේ රූපේ කායයටයි මම කියන්නේ. මේ රූප ස්වභාවයටයි මම කියන්නේ. යනාදී වශයෙන් රූප ස්වභාවයක් ඔබට මුණ ගැහුණාද? නැහැ. දැන් මේ මොහොතේදී මේ පවතින රූප ස්වභාවයත් ඊළඟ මොහොතේදී විපරිණාමයටපත් වෙන නිසා කොයිම වෙලාවකවත් අපට මෙන්න මේ රූප ස්වභාවයටයි මම කියන්නේ කියලා පනවන්න රූපයක් මුණ ගැහින්නේ නැහැ. රූපයක් නැහැ කියලා කිව්වා නෙවෙයි. මම යනුවෙන් නිත්‍ය වශයෙන් පනවන්න රූපයක් මුණ ගැහෙන්නේ නැහැ. රූපයක් නැහැ කියන්නේ අන්තයක්. මම වශයෙන් නිත්‍ය වශයෙන් මම යනුවෙන් නිත්‍ය වශයෙන් පනවන්න සාරවත් රූපයක් මුණ ගැහෙන්නේ නැහැ. එහෙම එකක් මුණ ගැහුන්නේ නැහැ. මේ මොහොතේ පවතින රූපයත් විපරිණාමයටපත් වෙන නිසා ඒකටත් මම කියන්න බෑ. ඔහොමම ගත්තොත් එහෙම ඉස්සරහට යනකොට අර මෞකෝසේ ඔක්කාන්ති වෙච්ච පරමාණුක ශරීරයේ පරමාණුක රූපේ ඉඳලා අර මිය යන මොහොත දක්වාම අවසන් හුස්ම පොද පිට වෙනකම්ම මේ ගොඩනැගිච්ච රූප පරම්පරාව තුල මම යනුවෙන් රඳව ගන්න පුළුවන් රූපකායක් අපිට මුණ ගැහිලා තියෙනවද? මුණ ගැහෙනවද? එහෙම එකක් මුණ ගැහෙන්නේ නැහැ. ඊළඟට බලන්න ඕනේ එහෙනම් සිතේවත් තියනවද එහෙම එකක් කියලා. අර මෞකසේ ඔක්කාන්ති වෙච්ච වෙලාව ඉඳලා නෙවෙයි ප්‍රතිසන්දි වෙච්ච වෙලාව ඉඳලා ප්‍රතිසන්දි චිත්තේ ඉඳලාම එතන ඉඳලා ප්‍රතිසන්දි චිත්තය සකස් වෙන චෛතසික වලින්නේ. එහෙනම් ඒ මොහොතේ ඉඳලා සකස් වෙච්ච චෛතසික සහ චිත්ත කොච්චර කී කෝටි ප්‍රමාණයක්ද? රූපත් එහෙමයි. රූප කොච්චරද? කෝටි ප්‍රකෝටි අනන්තයක්. ඒ විදිහටම චිත්තක්ෂණත් අනන්තයක්. කොච්චරක් කියලා බලවන්නද පුළුවන්ද? මේ අසුරක් ගහද්දී චිත්ත වීති කෝටි ලක්ෂයක් ගමන් කරනවා. චිත්ත වීති කෝටි ලක්ෂයක්. එක චිත්ත වීතික චිත්තක්ෂණ 17ක් තියෙනවා. එහෙනම් ප්‍රතිසන්දියේ සිට කෙනෙක් මරණයටපත් වෙන චුතිය දක්වා සකස් වෙන චිත්තක්ෂණ ප්‍රමාණය කොච්චරක් කියනද? සිත් කෝටි අනන්තයක්. කොහොම කියන්නේ? සංඛ්‍යාත්මකව කියන්න බෑ ඉතින්. එහෙනම් ඒ එක සිතක්වත් ඒ කෝටි ප්‍රකෝටි සතසහස්‍ර ප්‍රමාණයක් එහෙම නැත්නම් ඒ අනන්තයක් වශයෙන් සකස් වෙන එක සිතකවත් ආයිතිය තමන්ට තිබුණා. එක සිතක්වත් රඳව ගන්න පුළුවන් වුණාද මේ සිත තමයි මගේ සිත කියලා? එහෙම තිබුණා නම් පින්වතුනි ඔබ මේ වෙනකොට රඳවගෙන තියෙන්නේ
ජීවිතේ මුණ ගැහිච්ච සතුටුම ප්‍රීතිමත්ම හිත. එහෙනම් ඔබ අදටත් ප්‍රීතියෙන් ඉන්නේ. එහෙනම් මොකටද තාම දුකින් නිදහස් වෙන මාර්ගයක් හොයන්නේ? එහෙම පුළුවන්කමක් තිබුණා නම් මොකද වෙන්නේ දන්නවද? රූපයයි සිතයි කියන දෙකෙන් Tamanට උමනා පරිද්දෙන් අල්ලගන්න හැකි ධර්මයක් වුණා නම් මේ සිතයි රූපයයි. එහෙනම් අල්ලගන්නේ ගොඩක් අය තරුණ යෞවන රූපය අල්ලගන්නවා. එහෙනම් නවත්ත ගන්න. ඒ වගේම මේ කයේ යෞවන රූපය අල්ලගන්නව නවත්ත ගන්නවා. එහෙනම් බැරි නිසා තමයි ඒ කාලේ ෆොටෝ ගහගෙන රාමු කරගෙන තියන් ඉන්නේ පිටිය ගහගෙන. දැන් බැලුවාම මහලුයි බලන් කැඩපත සොඳුරියේ කුමන අරුමද නරකසුත් පැහිලා. කලින් එහෙම නෑ. කලින් බොහොම ලස්සන රූපයකට රැවටුනේ. දැන් බලද්දී නරකසත් පැහිලාද. දැන් ඉතින් ඒ වරද්ද වහගන්න හදනවා. දයි ගාලා මූණේ පවුඩර් වලලා බලන් කැඩපත සොඳුරියේ පාට වස්සුණු දෙක පොලෙන් පිසදා. එතකොට පේන්නේ රැලි වැටිච්ච මූණ. රඳව ගන්න බැරි වුණා. දැන් හදන්නේ මොකටද? අර මහලු වෙච්ච රූපේ නවීකරණය කරන්න සැලුන් ගානේ ගිහිල්ලා. එහෙනම් මේ රූපේ නවීකරණය කරන්න කොච්චර උත්සාහ ගත්තත් ඒ කිසිවක් සාර්ථක වෙන්නේ නැහැ. මක් නිසාද? මේ රූපේ නවීකරණය කරලා පවත්වා ගන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙනම් පින්වතුනි අතීතයේ සිට මේ දක්වාම අනාගතයේ දක්වාමත් මේ ගොඩනැගෙන මේ රූප අතර මේ කිසිදු ආකාරයකින් මම යනුවෙන් මගේ යනුවෙන් පනවන්න රූපයක් රූප පරම්පරාවක් රූප කායක් මුණ ගැහෙන්නේ නැහැ. එහෙනම් නුවණින් දකින්න ඕන මේ කිසිම රූපයක අයිතියක් නැත්නම් ඒ වගේම දැන් අපි දැක්ක සිත්වලත් දැන් ඔහොම බලාගෙන යනකොට එකම සිතකවත් අයිතියක් තියනවද කියලා බලාගෙන යනවා දැන්. එකම සිතකවත් අයිතියක් නැහැ. මේ විදිහට ගත්තාම රූපවලත් අයිතියක් නැහැ. සිත්වලත් අයිතියක් නැහැ. රූපත් කෝටි ප්‍රකෝටි ගාණක් හටගෙන විපරිණාමයටපත් වුණා. සිතුත් කෝටි ප්‍රකෝටි ගාණක් හටගෙන විපරිණාමයටපත් වුණා. එහෙනම් අද දවසේදී වෙන විදිහකට බාධා සිද්ධ වෙනවා. කිහිප වතාවක් දැන් මේ විදුලි විසන්දි වුණා. නමුත් අපේ දේශනාව නතර වෙන්නේ. එහෙමයි හඳුරන්නේ. ඔව්. නැත්තම් බලන්න පුළුවන් මොකද මේක පාඩම කරුගල වෙන්නේ එළිය වෙන්නේ කියලා. එතකොට එහෙනම් මේ කිසිම රූප ධාරාවක මම කියලා මගේ කියලා ගන්න මුණ ගැහෙන සාරවත් රූපයක් නැත්තම් ඒ කිසිදු ඒ චිත්ත පරම්පරාවේ එක සිතකවත් ඒ ප්‍රතිසන්දි චිත්තයේ සිට චුතිය දක්වා සකස් වෙන එක සිතකවත් මම කියලා මගේ කියලා පනවන්න රූපයක් නැත්තම් කුමක් කෙරෙහිද මේ ඇලුම් කරන්නේ? එහෙම පුළුවන්කමක් තිබුණා නම් මොකක්ද අල්ලගන්නේ? අර තරුණ රූපේ යෞවන රූපේ. එහෙම පුළුවන්කමක් තිබුණා නම් අල්ලගන්නේ මොකද්ද? අර ප්‍රීතිමත්ම සිතක්. එහෙනම් සදාතනිකයි. එහෙනම් අවර්ණීය කියන්න තිබුණා. එහෙනම් ලස්සන යෞවන රූපයකින් තරුණ රූපයකින් යුක්ත ප්‍රීතිමත් සිතකින් වාසය කරන සත්‍යයක් ලෝකේ පහළ වෙනවා. එහෙනම් සදාතනිකයි මේ ලෝකේ. සැප ඇති ලෝකයක්. එහෙනම් අනර සින්දුව කියන්න තිබුණා. ලස්සන ලෝකෙක ඉපදීලා නෝපාන් හෙඩගෙන නොතැවිලා හද සැනකෙලිය වල්මත් වීලා රසෝගේ රැඳීම රහය ජීවිතය කියලා කියන්න තිබුණා. කට ඇරලා බයක් නැතුව. එහෙනම් ඔය වගේ සින්දුවකුත් කිව්වනි. මේ අසාරු රූප චෛතසික චිත්ත ගොඩක්නේ මේ මම කියලා මගේ කියලා අඥාන ලෝක සත්‍යය හිතාගෙන ඉන්නේ. ඒ නිසා ඒ කෙරෙහි පවතින ඡන්ද රාගයමයි නැවත මේ දුක උදා කරලා දෙන හේතුව බවට පත් වෙන්නේ. එහෙනම් නුවණින් දකින්න මෙන්න සක්කාය නිරෝධය. එහෙනම් ඒ ඇස රූපය චක්කු විඥාන චක්කු සංපස්සේ ඒ වේදනාවේ තණ්හා කිසිවක් මම යනුවෙන් මගේ යනුවෙන් ගන්නෙ නැහැ. ආර්ය ශ්‍රාවකයා බුද්ධ ශ්‍රාවකයන් එයයි දකින්නවා. එහෙනම් මේ අතහාර්ථය නුවණින්. එතකොට මොකද වෙන්නේ? සියල්ල කෙරෙහි තියෙන චන්දරාගෙන් සියල්ල කෙරෙහි තියෙන චන්දරාගෙ නිරුද්ධ වෙනවා.
යෝ චන්ද රාග විනයෝ චන්ද රාග පහනං ඉදන් නිස්සරණං. ඒකටයි නිස්සරණේ නිවන කියන්නේ. එහෙනම් ඒ සක්කාය නිරෝධයයි. එහෙනම් පංච උපාදානස්කන්ධේ නැවත සකස් වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධේ සකස් වෙන්න නම් අවිජ්ජා තෘෂ්ණා කියන මූල බන්ධන දෙක තියෙන්න ඕන. ඒ දෙකම සිඳුනහම පංච උපාදානස්කන්ධේ නිරුද්ධයි. ඒකේ නිවනයි.